ආයුබෝවන් අදත් මේ මමද අද දවසේ කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව කියන්නට මේ සූදානම් වෙන්නේ තවත් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙට පත්තු වෙච්ච චරිතයක් තමයි අද අපි ගෙන්නාගත්තේ වැඩසටහනට. කලාකරුවෙක්. කලාව කියන්නේ අපේ ජීවිත වින්දනය කරන මාධ්‍යයක්. ඉතින් තමාගේ කලා භාවිතය විවිධ පැතිකඩයන්ගෙන් ඔප්නං වමින් ඉදිරියට යන්නට ඔහුට හැකියාව ලැබුණා. ගායන ශිල්පී එවැගේම සංගීතවේදී දුමාල් වර්ණකුලසූරිය. ආයුබෝවන්. ආයුබෝවන්. මම යන්නම්. දැන් හැමෝම දන්නේ ගායන ශිල්පී ඔය සංගීත කතන්දරේනේ. ඉස්කෝලේ යන කාලේ දුමාල් ගාවින් සාමාන්‍යයෙන් මේ බෝලයක් ක්‍රිකට් ගහනකොට බෝලයක් ඒ හරියෙන් ඒ කියන්නේ මිස් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසාම මේ යාළුවෝ ටික දාපු නම තමයි මහානාම. ඒ මහානාම ගැන පොඩ්ඩක් කතා කරමුද? ඒක කොහොමද දන්නේ කියන්නේ ඔක්කොටම කලින් ඒක කියන්නේ ඒ කාලේ කියන්නේ ඉතින් අපේ වීරයෝ තමයි ක්‍රිකට් ගහන කාලේ ඒ කාලෙම දැනටත් එහෙම තමයි. ඉතින් රොෂාන් මහානාම මහත්මයා ඉතින් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් කියන්නේ මම ගොඩක් වෙලාවට එක්කෝ ස්ලිප් එකේ හරි කවර්ස් ඒ වගේ තමයි ෆීල් කරන්නේ. ඉතින් එතකොට මේ ඉතින් ගොඩක් වෙලාවට එහෙම යන්න දෙන්නේ නැහැ ඉතින්. ඉතින් ඒකට සහ මම මගේ ප්‍රියතම ක්‍රීඩකයා වුණෙත් රොෂාන් මහානාම කියන ඒ විශිෂ්ටයා. ඉතින් මම හිතන්නේ ඒකින්ද ඒ ක්‍රීඩකයාට මොකද උනේ ඊට පස්සේ? ක්‍රීඩකයා ඊට පස්සේ මම හිතන්නේ ක්‍රීඩකයා නැති වෙලා තමයි කලාකරුවා එළියට එන්න ගත්තේ. ආයිත් ඒකට කිසිම දවසක අවස්ථාවක් ලැබුණේ නැද්ද? ඒ කියන්නේ සහ උත්සාහ කරේ නැද්ද? මං හිතන්නේ මං ඒ අවස්ථාව ගත්තේ නැද්ද කොහෙද? මං ගත්තේ නැහැ අවස්ථාව. මොකද මේ يعني ගොඩක් දුරට අධ්‍යාපන කටයුතු වලට කාලය මිඩංගු කරා සහ සංගීතමය වශයෙන් ඒ දේවල් වලට පොඩ්ඩක් කාලය කැප කරා. ඒකත් එක්ක තමයි මං හිතන්නේ මේ ක්‍රීඩාව පැත්තෙන් අයින් වෙන්න ඕනේ. දැන් තාත්තා මේ වෙස්නටුම් ශිල්පියෙක්නේ. අම්මා ගුරු උපදේශිකාවක් මාදංගනී මිස්. එතකොට මාදංගනී මිස් කොහොම හරි ගායනයට යොමු කරා තාත්තා නැටුම් වලට යොමු කරගන්න උත්සාහ කරේ නැද්ද? තාත්තා එහෙම කිසි දෙයකට එහෙම කියන්නේ එහෙම ෆෝස් කරේ නැහැ. මේ කියන්නේ සංගීතයට දක්ෂතාවය තියෙනවා කියලා තාත්තත් ඇත්තටම මේ නර්තනය කරාට තාත්තටත් හොඳට ගිටාර් ගහන්න පුළුවන්, ඉතාලම හොඳට ගායනා කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක වෙන්න ඇති ඒ දෙන්නම එකතු වෙලා සංගීතය පැත්තට යොමු කරන්නේ මාව. එහෙම එක. දැන් මේ සඳලංකා ජාතික පාසලේ ඉන්න කාලේ සොඳුරු අත්දැකීම් ඇතිනේ ජීවිතේ. පොඩ්ඩක් අපි පොඩි කාලෙට යමු. ඒ කාලේ කරපු දැන් හිටියන් හොඳ ගජෝ ටිකක් මතක ඇතිනේ කරපු මොකක් හරි නට්ටම් වැඩ. ඇත්තටම මේ සඳලංකාව මධ්‍යම විද්‍යාලේ ඉන්න කාලේ නට්ටම් වැඩ කරන්න හම්බුන්නේ නැහැ. මොකද අම්මා හිටියා. අම්මා තමයි සංගීත ගුරුතුමිය. يعني අම්මා මේ ගුරු උපදේශිකා වෙන්න කලින් මේ සඳලංකාව මධ්‍යම විද්‍යාලය තමයි ඉගෙනුවේ. සඳලංකාව මධ්‍යම විද්‍යාලයේදී එහෙම ලොකුවට නටන්න හම්බුනේ නැහැ. මොකද මොන නැටුමක් දැම්මත් අම්මට ආරංචි වෙනවා. එළියෙදිත් එහෙමයි. ඉස්කෝලෙන් එළියෙදිත් මුකුත් කරන්න බෑ. කොහේ හරි ගිහිල්ලා ආවොත් බස් එකෙන් බැලලා ගෙදර එන්න ඕනේ. එච්චර තමයි. එතනින් එහාට මුකුත් කරන්න බෑ. මේ ආනන්ද විද්‍යාලයට ආවයින් පස්සේ පොඩි ඒවා ඉතින් කරා. එතකොට බෝඩ් වෙලා හිටියේ කතන්දරත් එක්ක. ඒවා කියන්න බෑ ඉතින්. පොඩි ඒවා කියන්නේ නිකන් පොඩ මගේ අරලා යනවා වගේ වැඩේ. ඒවා කියන්න පුළුවන් එකක්වත් නැද්ද? මං හිතන්නේ ඒවා කියන්න ඕනේ නැහැ කියලා. හරි ඔබේ කැමැත්ත. මේ දැන් ওই කාලෙදී දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට විවිධ අත්දැකීම් වෙනවනේ ජීවිතෙත් එක්ක. දැන් ඔය ශිෂ්‍යත්වයේ කියන කඩයිම, ඊට පස්සේ සාමාන්‍ය පෙළ කඩයිම, උසස් පෙළ කියන කඩයිම. ඔය කඩයිම් තන කොහොමද මේ දැනුනේ සහ ඉච්චර කියන්නේ බ්‍රයිට් එක්ද මැට් එක්ද කියන කාරණේ අපි අහුවා. මට ඒකේ තුනම කරලා ඉවරනකම් දරුන්නේ නැහැ. ශිෂ්‍යත්වයේ මම ෆේල්. ඊට පස්සේ අපසු සාමාන්‍ය පෙළ විභාගයෙන් අපේ කාලේ DC තිබ්බේ. ඒකටත් D5 C5 තිබුණේ.
ඊට පස්සේ අපොස උසස් පෙළ විභාගය කරද්දි මම සංගීත විෂය කරේ නෑ. ජපන් විෂය එහෙම මම ලැන්ග්වේජස් කරේ. ඉතින් ඒක හරි අමාරුවෙන් ඒක විලිලැජ්ජ නොවී ඒක ගොඩ දාගෙන ඊට පස්සේ සෙකන්ඩ් ෂයි කරලා තමයි මේ විශ්වවිද්‍යාලයට තේරුනේ ලංකාවේ. ඒත් ගියේ නම මාසයක් විතර තමයි ලංකාවේ විශ්වවිද්‍යාලෙ ගියේ. ඒ අතරතුරේ තමයි මේ ඉන්දියානු ගවර්න්මන්ට් එකෙන් මට ශිෂ්‍යත්වය හම්බුනේ. ඉතින් අර ඉගෙන ගන්න කාලේ ඊට පස්සේ තමයි කියන්නේ මෙහෙන් අයින් වෙලා ඒ විශ්වවිද්‍යාලෙට ගියේ. අර ඉගෙන ගන්න කාලේ මම එහෙම මාර විදියට මේ පාඩම් කරලා එහෙම ඉගෙන ගන්න එහෙම නටපු කෙනෙක් නෙවෙයි. සහ මට ගෙදරින් එහෙම ඕනට වැඩිය උනන්දු කරෙත් නෑ අරක කරන්න පාඩම් කරන්න මෙහෙම කරන්න කියලා. කොහොමත් එහෙම පන්තියේ පළවෙනිය වෙලාම නෑ කවදාවත්. කොහොමත් පළවෙනි 10 දිනකට පස්සේ තමයි කොහොමත් ඉන්නේ. එහෙම ලොකුවට නැහිලා ඉගෙන ගත්තේ නෑ මම මේ කාලේ. එහෙම මට ඉගෙන ගන්න බැරි ප්‍රශ්න නෙමෙයි අතරම. හැබැයි ඉතින් මේ O level A level වලට පාඩම් කරන්නෙත් නැතුව හරියට එහෙම ලොකුවට මහන්සි වෙන්නෙත් නැතුව ඒක මේ බොහොම ලේසියෙන් ඒ කඩමින් කියන්නේ මට A level තමයි අතරම මම ටාගට් කරේ O level වලටත් වැඩිය. A level වලට එද්දි මට ඒත් පළවෙනි සැරේ කරද්දි මට පොඩ්ඩක් ඇනුණා කියලා මට තේරුණා. මොකද ලැන්ග්වේජස් කරපු නිසා. ඊට පස්සේ ඒක කොහොම හරි ෆේල් නොවි ගොඩ දා ගන්නවා කියන තැනට ඉඳලා තමයි මේ සෙකන්ඩ් ෂයි කරනවා කියන තැනට ආවේ සංගීත විෂයත් එක්ක. ඊට පස්සේ තමයි මේ එතනින් කඩමිද ඒක තමයි ටාගට් කරේ. ඇත්තටම අර එහෙම ලුකුවට උනන්දු වෙලා මං එහෙම අර හැම වෙලේම පොතේ හිටපු එහෙම මිනිස්සෙක් නෙවෙයි. හැබැයි මගේ ඉන්දියාවට ගිහිල්ලා මම මේ සංගීත අධ්‍යාපනය අදාරන්න පටන් ගත්තයින් පස්සේ ඒක තනිකරම වැඩි සීරියස් වුණා. උදේ ඉඳන් පහවදා උදේ වෙනකන් ප්‍රැක්ටිස් පාඩම් කරනවා ප්‍රැක්ටිස් කරනවා. එහෙනම් සාමාන්‍ය උදේ 4-5 වෙනකම් මම ප්‍රැක්ටිස් කරනවා පාන්දර. ඊට පස්සේ ආයේ 9ට විතර නැගිටිනවා. නැගිටලා ආයේ 10 කාලෙ විතර යුනිවර්සිටි එකට යනවා. එතනින් ඉවරලා ආයේ ඇවිල්ලා සරෝද් දෙක ගෙදර දාලා වයලින් එකත් එක්ක යනවා ගුරුජීගේ ගෙදර. ආයෙ රෑ 11ට 12ට ගෙදර එන්නේ. මොනවාරි බිස්කට් එකක් කනවා තේ එකක් බොනවා වොෂ් එකක් දා ගන්නවා. ආයෙ පහවදා එහෙම දරුණු විදියට ප්‍රැක්ටිස් කරලා මහන්සි වෙලා තමයි මේ අවුරුදු 5-6 ගත කරේ. දැන් මේ ඔය දැන් ලංකාවේ ටික දවසක් යනවා ලංකා විශ්වවිද්‍යාලයක්. කොහෙද විශ්වවිද්‍යාලය? සෞන්දර්ය විශ්වවිද්‍යාලය. දැන් ඒ විශ්වවිද්‍යාලෙන් යනවනේ ඉන්දියාවේ ලක්නව නුවර බාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයට. ඒ ගියාට පස්සේ දැන් මෙහි විශ්වවිද්‍යාලයයි ඉන්දියාව විශ්වවිද්‍යාලය අතර පොඩි ගැප් එකක් ඇතිනේ. ඒක මොන වගේද ඒ අත්දැකීම? ඒක මෙහෙමයි. ඒක කියන්නේ මට ලංකා විශ්වවිද්‍යාල ගැන ලොකු අර අවබෝධයක් නැති. මොකද මම හිටියේ ට්‍රැක් සීසන් එකේ පොඩි කාලයක්නේ. ඒතර මට ඒ ගැන ලොකු අවබෝධයක් මට නැහැ. නමුත් ඒ විශ්වවිද්‍යාලවල කියන්නේ මට බාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලේ එහෙම අපිට එහෙම රැග් මුකුත් නම් තිබ්බේ නැහැ. අපි කියන්නේ ලංකාවේ අයියලා කලවත් එහෙම මුකුත් කරේ නැහැ. ඒ ශිෂ්‍යයොත් එහෙමයි ඉන්දියන් කට්ටියත්. ඒ ගියයින් පස්සේ ඉතින් ගියදා ඉඳලා අපි මේ කියන්නේ ඇඩ්මිෂන් ටෙස්ට් එක තිබ්බයි ස්කෝලර්ෂිප් එකක් කියලා එහෙම ගන්නෙ නැහැ. ඇඩ්මිෂන් ටෙස්ට් එක කරලා ඒකෙන් පාස් වුණොත් තමයි ගන්නෙ යුනිවර්සිටි එකට. මේ ඒක ඉතින් පාස් කියලා එක ආවයින් පස්සේ ඒගොල්ලෝ ක්ලාස් එකට දැම්ම. මගේ ප්‍රධාන විෂය උනේ වයලින් වාදනය. ඊට පස්සේ සරෝද් වාදනය. ඊපස්සේ ඒ පන්ති දෙකට වෙලා වෙන් කරලා හදලා දුන්නායින් පස්සේ ඉතින් උදේට යනවා. ගිහිල්ලා එතන ඒ පැය ගාන ගුරුජීගේ ක්ලාස් එකේ ඉඳගෙන ඉතින් ගුරුජීත් එක්ක ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ තියරි තියෙන දවස් වලට තියරි වලට යනවා. තියරි ගොඩක් වෙලාවට තියෙන දවසක් හෝ දෙකක් වගේ තමයි සතියට. ඉතින් මේ ඒ දවස් දෙක තියරි වලට යනවා. මේ තනිකරම ඉතින් අර ප්‍රැක්ටිස් කරන එක තමයි. එතනින් ඊට එහා ඉතින් මේකක් නෑ. ඉතින් අර පොඩි නිකන් විවේකයක් වගේ මේ වුණාම එළියට ගිහිල්ලා කියන්නේ පාරෙන් එහා පැත්තේ අර පොඩි චායි කඩ තියෙනවා. ඉන්දියාවේ ෆිල්ම් වල එහෙම දැකලා තියෙනවනේ. පොඩි ටේලා එකක්. ඒ වගේ පොඩි චායි. අතන මේ චායි කඩෙත් ගුණදාස කපුගේ මහත්මයා පවා ඉන්න කාලේ ඉඳන් තිබ්බ තේ කඩේක. ඒ අංකල්ම තමයි ඉන්නේ. ගොඩක් වයසයි එයා. මේ මුස්ලිම් ජාතික කෙනෙක්. එයා ඉතින් අපිට ওই විස්තර කියනවා. ඒ කාලේ කියන්නේ ගුණදාස කපුගේ මහත්මයා පවා ඒ කඩෙන් තේ බීලා තියෙනවා. ඉතින් අපිත් ඇත්තටම දැන් ඊට අවුරුදු ගානකට පස්සේ ගිහිල්ලත් අපිත් ඒ කඩෙන් ඉඳගෙන මෙහෙම තේ බීලා බිස්කට් එකක් කාලා එනවා. ඉතින් එහෙම හරිම සුන්දර බොහොම සරල ජීවිතයක් ඉතින්.
තවත් කාරණා කතා කරන්නට තියෙනවා මේ ඊට කලින් අපි ඔබගේම ගීතයක් තෝරගත්ත ගැන මේ බොහොම ලංකාව තුළ පත්තු වෙච්ච ගීතයක් දියවන්නා කුමාරී සාමූහිකයක් එකතු වෙලා ඒක මගේ ගීතයක් නෙවෙයි ඇත්තටම කියනවනේ ඒක අපේ මේ නාද සංගීත කණ්ඩායමේ ගීතයක් මම එක කොටසක් විතරයි ඔව් දියවන්නා කුමාරී ඇත්තටම මේ මම හිතන්නේ වර්තමානයේ ලියවිච්ච ඊටාම ඉහළම මට්ටමේ ගීතයක් කියන විශ්වාසය මගේ තියෙන එක මම සම්බන්ධ නිසා කියනවා නෙමෙයි ඒකේ ඒ ව්‍යංගයෙන් කියලා තියෙන කාරණා ටික මං හිතන්නේ ලංකාවේ ඊටාම 100% ප්‍රායෝගික සත්‍ය. ඉතින් මම හිතන්නේ ඒක ඒ දේවල් කියන්නේ ගීතය දැම්මයින් පස්සේ නෙමෙයි ඒක මතක් කරන්න ඕනේ ඉරේෂ වන්නක කෝරාල. එයා තමයි ගීතය රචනා කරේ සහ මෙලඩි එක කරේ. මියුසික් අරේන්ජ් කරේ අපි නාද සංගීත කණ්ඩායම. මේ ඉතින් මං හිතන්නේ ඒ ගීතය දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් මං හිතන්නේ ගොඩාක් කල්පනා කරන්න පොළඹවන ගීතයක්. හිතන්නේ වර්තමානයට සහ අනාගතයටත් බොහොම ප්‍රායෝගික වෙයි. මේ මමද අපි අද කතාබහ සම්මුඛ වෙන්නේ ගායන ශිල්පී දුමල් වර්ණකුල සූරිය. මම අයිත් යනවා පොඩ්ඩක් අතීත සිද්ධියකට. ඒ තමයි මේ දැන් අපිට ආදරය කියන කාරණේ ඔය නවයෝන් වියේදී හරි කියනකොට hina වෙනවා. නවයෝන් වියේදී හරි සුන්දරයිනේ. ගෑන් ළමයෙකුට දෙන්නෙකුට හිත යනවා. එක්කෙනෙක් මම ඒ කියන්නම් අනිත් කෙනා තමයි දුමල් වර්ණකුල සූරිය. ඊට පස්සේ මේ දෙන්න දැන් යාළුවෝ දෙන්න කතා බහ කරනවා මේ එහෙම හරියන්නේ නැහැ නේ මචං කියලා පිළිවෙලට ගිහින් දෙන්නම අහනවා මොකද වෙන්නේ දැන් මට බය හිතෙනවා වගේ ඒක නෙවෙයි මේ උඹ කවුද කියන්නේ ඌ කොහෙන්ද මේ කියන්නේ මට නම් වැඩේ හරියන්නේ නැහැ කොහොමද යාළුවා මං හිතන්නේ මොකක් හරි කරගත්තා යාළුවගේ සම්බන්ධයක් ඇති වුණා මට මතක විදියට එහෙම එකක් නෑ වගේ පාතියද කිව්වේ කොහමද යා පාතිය කියලා තියෙන්නේ පාතිය වල ගන්න ඔය කියන්න කෙනෙක් නෑ එහෙම තමයි තියුනේ ඇති ඉතින් තාම කියන්න ගියොත් මොනවා වෙයිද දන්නේ ඒ වගේ දේවල් ඉතින් වෙලා තියෙනවා ඉතින් මේ දැන් එතකොට දැන් මම ඔය ආදරෙම චුට්ටක් ගන්නම් අයි දැන් ආදරය කියන්නේ අපිව සෑහෙන්න කියන්නේ කලා භාවිතයත් එක්ක අපිට සෑහෙන්න ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙමෙයි මම මෙහෙම වුත් ආදරයේද රහ විරහවද රහ විරහව රහයි කියන හේතුව විරහව يعني මම කියන්නේ මම ඒක විරහව රහයි කියන එක මං කියුවේ කියන්නේ මගේ මේ පරණ දේවල් මතක් කරලා මම මාර්ජොලියේ ඉන්නවා කියන කාරණාව නිසා නෙවෙයි يعني ඒක එහෙම දෙයක් නෙවෙයි අතන විරහව කියන එක ඇතුලේ මම කියන කෙනාව ගොඩක් හොයාගත්ත කෙනෙක්. කියන්නේ දුමාල් වර්ණකුල සූරිය කියන කෙනා මෙලඩි කරන්න පටන් ගන්න විරහව නිසා. සින්දු ලියන්න පටන් ගන්නවා විරහව නිසා. එතකොට කියන්නේ ඒකේ මං ආසම කැලල තමයි මම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නේ විරහව නිසා. කියන්නේ මං සින්දු කියන්නේ ජනප්‍රිය නැහැ. ඇත්තටම කියන ගොඩාක් ජනප්‍රිය ගීත නෙවෙයි. නමුත් මම සින්දු කරලා තියෙනවා ගොඩක්. සමහර ගීත ටෙලිනාට්‍ය වල තේමා ගීත වෙලා තියෙනවා දැන් මොකද්ද කිරුළ නුඹ මගේ නම් කියලා ගීතයක් තියෙනවා. ඒකේ මෙලඩි එක කරේ මම ඊට අවුරුදු මං හිතන්නේ 8කට 9කට විතර කලින්. ඉතින් කියන්නේ ඒ ගීත නොමිනේට් වෙලක් තියෙනවා. ඉතින් එහෙම දේවල් වෙලා තියෙනවා සහ විරහව මම කියන්නේ මට විරහව දකින්න එක ඇතුලේ මම දකින්නේ විරහව කියන එක හැමෝට ආදරයත් ඒක එහෙම තමයි. හරි ප්‍රායෝගිකයි. කියන්නේ ඒක ඇතුලේ දැන් කියන්නේ ඔබට දැනෙන විරහව ඇතුලේ ඔබට දැනෙන දේ විරහව ඇතුලේ මට දැනෙන දේ මම විරහව ඇතුලේ මගේ එක්ස්ප්‍රෙෂන් එක මම එළියට දෙන විදිහයි ඔබ විරහව ඇතුලේ එක්ස්ප්‍රෙෂන් එක එළියට දෙන විදිහයි ඒක දෙකක්. කියන්නේ ඒක හරියට අර ඔලුව කැක්කුම වගේ. දැන් මම ඔලුව කැක්කුම කිව්වට ඔබට තේරෙන්නේ නැහනේ මගේ ඔලුව කැක්කුම කොච්චරද කියලා. ඒ වගේ දැන් ඒ වගේ කියන්නේ ඒක තමන්ට දැනෙන විදිය සහ තමන් ගන්න විදිහත් එක්ක ඒක ඇතුලේ
තමන් හොයාගන්න පුළුවන් මොකක්දම අමුතු තැනක් තියෙනවා. ආදරය කියන එක ලැබුණාවින් පස්සේ ලැබුණා ඒක අපිට කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක ඇතුලේ අර අවංකවීම සහ ඒ කතන්දරත් එක්ක ආදරය ඒක ආදරය කතා කරනවා කියන එක ඒක වෙනම කාරණාවක්. මම ඒකට නොයා ඉන්නම්. මේ මම පුද්ගලිකව විරහවට ආසයි. මොකද විරහව ඇතුලේ මම ගොඩක් දේවල් අචීව් කරා. ඒක මම විඳින්න ආසයි. ඒක මම හොඳටම විඳපු කෙනෙක්. මම විරහව කියන එක විඳින්න තියෙන උපරිමයට මම විඳපු කෙනෙක්. ඒක ඇතුලේ මම මගේ ගොඩක් දේවල් හොයාගත්තා. ඒකත් එක්ක තමයි මං හිතන්නේ මං විරහවට ගොඩක්ම ආස වෙන්නේ. මොකද මං විරහව ඇතුලේ දැනටත් විරහව ඇතුලේ මගේ ෆීලිංග්ස් සිං කරද්දී වුණත් සින්දුවක් හදද්දී වුණත් ෆීලිංග්ස් කියන දේවල් ඊට පස්සේ ඉමෝෂන්ස් කියන දේවල් ගොඩක් දුරට මම රීඩ් කරන්න පටන් ගත්තේ ওই විරහව කියන කැලලත් එක්ක. ඒක නිසා තමයි මං ඇත්තටම පුද්ගලිකව කිව්වේ මේ විරහවට මං කැමතියි කියලා. විරහවෙන් පොඩ්ඩක් මං ආදරේ පැත්තට ආවොත් දැන් අර ඔබ රියලිටි වලදී සහභාගී වෙන මේ කතාව ටික ප්‍රසිද්ධයි. මේක බය වෙන්න දෙයක් නැහැ. මේ රියලිටි වලට ඇවිල්ලා දැන් අර දුන්නනේ ජජ්මන්ට් හරි සැරේවා. එතනින් අර ඕස්ට්‍රේලියාවේ ගෑන් ළමෙක් කතා කරනවානේ. පස්සේ කතාව යනවානේ පැය ගානකට 9ට පටන් ගත්ත එක එකට විතර ඉවරනවානේ. එතකොට දැන් එතනදී ඔබ ප්‍රකාශ කරපු කාරණයක් තමයි මම එයාගේ දේවල් වලට නීති දාන්නේ නැහැ. එයා මගේ දේවල් වලට නීති දාන්නෙත් නැහැ. අපි අවබෝධයත් එක්ක ජීවත් වෙන්නේ. ඒක හරි මරු කැලලක්. ඒ ටික ඒ තේරුම් ගැනීම කියන එක මම කැමති ඒ ටික චුට්ටක් ආයෙ කියන්නේ පොඩ්ඩක් ඒක කතා කරන්න එක. ඕනේ වටිනවා. කියන්නේ මගේ බිරිඳ. එයා තමයි දැන් මං කසාද බැඳලා ඉන්නේ. ඒක ලොං ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක්. මාස 8කට පස්සේ තමයි අපි දෙන්න සජීවීව දකින්නේ. ඒ අපි දෙන්න කසාද බඳින්න හදද්දී. පොඩි බාධා කිරීමක්. දැන් කතා කරන්න කලින් දැක්කේ නැද්ද? ඒ කියන්නේ ඔය නෑ. සාමාන්‍ය අපි රූපයත් එක්කනේ ආකර්ෂණය හැදෙන්නේ මුලින්ම. කතා කරන්න කලින් දැකලා නෑ. කතා කරගෙන යනවා. කතා කරගෙන ටිකක් කල් ගියායින් පස්සේ තමයි අපි දෙන්න මේ මොනවද ස්කයිප් එක හරහා දකින්නේ. එතකොට අර සම්බන්ධතාවයකට පොඩි අර එකක් මුල පුරලා වගේ එකක් තියෙනවා. හැබැයි ස්කයිප් එකේ දකින්නවත් එක්කම තමයි කතාව ඊට පස්සේ අර එතෙන්ට ස්ථාවර වෙන්නේ. මං මෙයාත් එක්ක යාළු වෙන්න මම අහනවා මෙහෙමයි කියලා. ඉතින් ඒක හරහර හැඟීම් කියන දේවල් බෙදා ගන්න එක මේ මං හිතන්නේ ඒක ඊටාම ඉහළ තැනක තිබුණා. ඒකත් එක්ක තමයි කතන්දරේ එහෙම වෙන්නේ. ඉතින් කියන්නේ අර විශ්වාසය කියන දේ මට එයා ගැනත් එයාට මං ගැනත් තිබුණා. ප්‍රධානම දේ මං හැම වෙලේම කියන්නේ ඒ විශ්වාසය කියන එක කොහෙන් හරි තැනක් පළුදු වෙලා සැකේ කියන තැනට ආවොත් ඊට පස්සේ සැකේ කියන එක ඔය හිතේ කොනක තියෙනවා. ඒක ඊට පස්සේ මං හිතන්නේ මරණකම් මේ දේවල් තියෙනවා. ඒකත් එක්ක ඊට පස්සේ කොච්චර හොඳින් ජීවත් වුණත් මං හිතන්නේ කොයි හරි තැනකදී අරක එයි කියන තැන. ඉතින් ඒක අපි දෙන්න හැම වෙලේම සැකයක් නැතුව ජීවත් වෙනවා කියන තැන තමයි අපි දෙන්නේ. කියන්නේ අපි දෙන්නට අවංක වෙනවා කියන එක. තමන්ගේ හෘද සාක්ෂියට තමන් අවංක වෙනවා කියන එක ඇතුලේ මං හිතන්නේ ඒක තමයි සරලම දේ. ඉතින් එයාට මම නීති දාන්නේ නැහැ සහ එයා මට නීති දාන්නෙත් නැහැ. ඒකට හේතුව මං හිතන්නේ සම්බන්ධතාවයක් එහෙම නීති දාලා තියාගන්න ඕනේ කියලා දැන්. කියන්නේ යන කෙනා යනවනේ. හොර වැඩක් කරන්න ඕන නම් හොර වැඩක් හොරෙන් කරන්න පුළුවන් මේක. එතකොට මම නීති දැම්ම කියලා එයාට හොර වැඩක් කරන්න ඕන නම් එයා නොකර ඉන්නෙත් නෑ. මංට කරන්න ඕන නැත්නම් මම නොකර ඉන්න. ඕෂෝ වුණත් කියලා තියෙනවනේ ඔය කතන්දරේ. ඉතින් මං සහ අපි දෙන්නම කතා කරද්දී එයා මට එක තැනක ලස්සන දෙයක් කියනවා. එයා කියන දැන් මට ඇත්තටම මට ගොඩක් ගැහණු කට්ටියන්ගේ යම් ආරාධනා එක ඒවා තියෙනවා. සාමාන්‍ය දෙයක් නේ. එහෙම තියෙන. ඉතින් එයා කියන්නේ ඔයාට කවුරු හරි කෙනෙකුට කැමති වුණොත් බබා මට කියන්න. එයා එහෙම කියන නිකන් හොර වැඩ කරන්න එපා. එහෙම නෙමෙයි. ඔයා මට කියන්න. එහෙම කියලා. ඉතින් මට ඒක කියන එක ඇතුලෙන් මට එහෙම කියන්න කියන්නේ එහෙම යන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් එහෙම ලේසින් කැමති හිතන කෙනෙකුත් නෙවෙයි. මේකක් තියෙනවා. ඉතින් මේ එහෙම එකක් නැහැ. සහ අපිට අපේ ප්‍රධානම දේ අපි දෙන්නට දුවෙක් ඉන්නවා. ඉතින් මම හැම වෙලේම හිතන්නේ මම වෙන සම්බන්ධයක් ඇති කරගත්තොත් මම කොහොමද ඇවිල්ලා මගේ දරුවගේ මූණ බලන්නේ? තාත්තා කෙනෙක් හැටියට මම කොහොමද ඒ දරුවගේ මූණ බලලා කතා කරන්නේ? කියන එහෙම තැනක තමයි මම ඉන්නේ. ඉතින් ඒකත් එක්ක අපි දෙන්න ඒ විදිහට බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා.
අද දවසේ මේ කතාව හරි සුන්දරයි. කිසිදා කිසිවෙකුට නොකියූ කතාවද කියූ කතාවද මේ කියන්නේ කියලා අපිව අහන, ඒ වගේම අපිව YouTube, Facebook කරහා නරඹන ඔබට විනිශ්චය කරන්න පුළුවන් විරාමයකට යමු. මේ මමද අපේ සොඳුරු කතාබහ ගායන ශිල්පී දුමාල් වර්ණකුල සූරිය හරි සොඳුරු කතාබහක් එක්ක අපිට මේ ඔබටත් ඔබේ ජීවිතේට මේ කියන කාරණා ගන්න පුළුවන්. මම එන්නම් සිරස සුපර්ස්ටාර් වලට. සිරස සුපර්ස්ටාර් සීසන් 3 නේ සහභාගී වුණේ. දැන් තුන්වෙනිය විදිහට තමයි තරගයේ ස්වභාවය අනුව ඉවත් වෙන්නේ. ඉවත් වුණාට පස්සේ ගෙදර ගිහිල්ලා එන්නම අප්සෙට් එකේ ඉන්නේ. නෑ නේ. හැබැයි යම් තැනකදී ලක්බිම ඉන්ටර්වයුව එකක් එනවා. ඒ වෙලාවේ පොඩ්ඩක් කියන්නේ අර බලාපොරොත්තු වෙච්ච එකක් ඇතිනේ මොකක් හරි තරගය ඇතුලේ. එතකොට එතනදී මේ ඉන්ටර්වයුව එකේදී කියවෙනවා යම් කාරණයකින් ඉන්ටර්වයුව එකේ කියන්නේ අපි කියන්නේ තේමා පාඩේ ගන්නවා මේ දුමාල් නිසා සංගීතය බැබලෙනවද සංගීතය නිසා දුමාල් බැබලෙනවද කියලා වගේ කාරණයක් එනවා. හෙඩ්ලයින් එක එහෙමනේ පාවිච්චි කරන්නේ. ඔන්න ඔය පොඩි ඒ තැන ගැන අපි චුට්ටක් කතා කරමු. මෙහෙමයි ඒක මෙහෙමයි දැන් රටක් හැටියට ගත්තාම රටක දැන් මට කලින් ඉතාම විශිෂ්ට ගණයේ ශිල්පීන් බිහි වෙලා තියෙනවා සහ වර්තමානයේ බිහි වෙලා තියෙනවා වෙමින් තියෙනවා සහ අනාගතයටත් බිහි වෙනවා. එතකොට සංගීතය කියන එක මට ආභරණයක් කරගෙන මං ඒක පැළඳගෙන එහෙම දැඟලීමේ එකක් මට ඇත්තටම නැහැ. නමුත් රට ඇතුලේ සංගීත ශාස්ත්‍රයට දුමාල් කියන චරිතය බැබලෙනවා නම් මං හිතන්නේ ඒක තමයි මට අවශ්‍යතාවය. මොකද කියන්නේ රටේ සංගීතයෙන් අමරදේව සර් කියන කෙනා රටේ සංගීත ශාස්ත්‍රයට ආභරණයක්. එතකොට වික්ටරත්නායක මහත්මයා කියන කෙනා, අමරදේව සර් කියන කෙනා, සුනිල් එදිරිසිංහ සර් කියන කෙනා, එතකොට ආචාර්ය රෝහණ වීරසිංහයන්, ආචාර්ය නන්දා මාල්නියන් ඔය වගේ ඒගොල්ලෝ රටේ ඒගොල්ලෝ සංගීතය ආභරණයක් කරගෙන නැහැ. මම දකින්නේ නැහැ. මම දකින්නේ ඒගොල්ලෝ තමයි ආභරණ වෙලා තියෙන්නේ. කියන්නේ රටේ සංගීතයේ දිදුලන්නේ ඒගොල්ලෝ නිසා. කියන්නේ මම මේ උදාහරණ කීපයක්. එතකොට මටත් උනේ වගේ. එතකොට මම සංගීතේ මං ආටිස්ට් මම මෙහෙමයි මම මාරයි එහෙම එකක් මට නැහැ. මට එහෙම කවදාවත් දැනිලත් නැහැ. මට එහෙම ඇත්තටම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම කරන නිර්මාණ මාර හිට් වෙලත් නැහැ. අපි නිකන් කතා කරන භාෂාවෙන් කියනවා මාර හිට් වෙච්ච මාර එහෙම ඇවිල්ලා නැහැ. මිලියන් ගණන් වීව්ස් කියපු එහෙම ඒවා නෙමෙයි. හැබැයි මම පුද්ගලික විශ්වාස කරනවා සහ ඒ ගීත රස විඳපු තාම කියන්නේ විශේෂයෙන්ම සාහිත්‍ය සංගීතය ගැන තාම හොඳ දැනුමක් තියෙන ප්‍රවීණ ශිල්පිනියන් ඒ වගේම සාහිත්‍යධාරයෝ පවා කියලා තියෙනවා. ඒ සින්දු හොඳයි පුතේ. ඒක මෙහෙම තැනක තියෙන පුතේ මෙහෙමයි කියලා එහෙම ඒක හරහා මම විශ්වාස කරනවා මම මේ නිර්මාණ කරගෙන යන විදිහ හොඳයි. ඒක ලංකාවේ සංගීතයට නිකන් ඒක මොකද්ද ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි. ඒක කවදා හරි මම මැරිච්ච දවසක හරි ඒවා අහයි. මෙහෙම එක්කෙනෙක් ඉඳලා තියෙනවානේ මෙහෙම සින්දු තිබිලා තියෙනවානේ කියලා හරි අහයි. මං හිතන්නේ එහෙම වුණාම ඇති කියලා. මට එහෙම පන්නගෙන ගිහිල්ලා මම ඒක ඇඟේ දාගෙන එහෙම මට නටන්න ඕනේ නැහැ. හැබැයි ලංකාවේ සංගීත ශාස්ත්‍රයට මේ දුමාල් කියන කෙනා මෙහෙම සින්දු ටිකක් කරලා තියෙනවානේ මෙයා හොඳ නිර්මාණ කරලා තියෙනවානේ මෙයා හොඳ වැඩ ටිකක් කරලා තියෙනවානේ කියලා අර ගොන්නට වැටෙනවා නම් මං හරි ආසයි ඒකට. එහෙම නිර්මාණ කිරීමේ අවශ්‍යතාවය තමයි අතර මට තියෙන්නේ. දැන් මේ ඕලල් මේ සාමාන්‍ය පෙළ පන්තියේ දෙන විශාරද සමත් වෙන්නේ. එතනින් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉන්දියාවට ගිහිල්ලා බාත් කණ්ඩේ විශ්වවිද්‍යාලයේ මම හිතන අවුරුදු 5ක් විතරනේ. අවුරුදු 5ක් විතර හොඳට පොලිෂ් වෙලා ලංකාවට ඇවිල්ලා අම්මා නේද මේ ඇප්ලයි කරන්නේ මේ සුපර්ස්ටාර් තරගයට. ඇයි රියැලිටි එකකින්ම මතුවෙන්න ඕනේ කියන අදහස එහෙම ආවේ? ඒක අම්මා මට කිව්වා මම බෑ කිව්වා.
කැන ඒ කාලේ මට අර තිබ්බ ප්‍රැක්ටිස් කරනවා අර වෙන උනක් මේක ඒක එතකොට මගේ එතකොට මම ෆස්ට් ඉයර් කරලා තිබුණේ මාස්ටර්ස් ඒකත් හොඳටම අසනීප පිට මම කරලා තිබුණේ මේ ඉතින් ඒකෙත් ඉතාම හොඳ රිසල්ට් එකක් එක තමයි ආවේ කියන්නේ මට මේ සන්නිපාත වුණත් එක්ක විස බීජයක් ගිහිල්ලා එහි වෛද්‍යවරු තව දුරටත් මෙහි ඉන්න එපා කියලා කියද්දිත් මාසයක් එකහමාරක් විතර මම ඉඳලා තමයි මේ විභාග කරේ. ඉතින් එහෙමත් කරලා ඉතාම ඉහළ මට්ටමේ ප්‍රතිඵලයකුත් තියාගෙන තමයි ලංකාවට එන්නේ. ලංකාවේ චෙක් කරපුවාම කියනවා මාස 6ක් විතර යනකම් ඇඳින් බස්සන්න එපා මාව කියලා. ඒ කියන්නේ එච්චර අමාරු තත්ත්වෙක ඉන්නේ කියලා. ඉතින් එතකොට අම්මා ඇප්ලිකේෂන් එක දාලා ඉවරයි කොහොමත්. අම්මා කියන්නේ මේ නෑ ඔයා මං කියන දේ අහලා යන්න. මං කිව්වා දැන් බෑ අපරාධ මගේ සෙකන්ඩ් එක මිස් වෙනවා. අනකයි මේකයි මං හිටියේ එතන. අම්මා කිව්වේ නෑ. ඔයා දැන් ඕක කරලා ඇවිල්ලා ඔයා PhD එකක් කරත් ඔයා ඇවිල්ලා ඔයා ආස ෆීල්ඩ් එකේ වැඩ කරන්න නම් එකපාරටම සංගීත ශාස්ත්‍රයට ඇවිල්ලා එහෙම වැඩ කරනවා කියන එක ඔයා සමහරට පළවෙනි සින්දුවෙන්ම ඔයා සමහරට ජනප්‍රිය වෙලා ඔයා හැම වෙන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අවුරුදු ගාණක් මහන්සිලා ඔයාට එතෙන්ට එන්න වෙයි. එහෙම වුණොත් ඔයා මානසිකවත් කඩන් වැටේ. එතකොට ඔයා ජොබ් එකක් කරන්න පටන් ගත්තොත් ලංකාවේ ඇතුළේ ඔයාට එකපාරට විශ්වවිද්‍යාලයක් ඇතුළේ කතිකාචාර්යවරයෙක් හැටියට ඔයාට එහෙම සම්බන්ධ වෙන්න බෑ. විසිටිං ලෙක්චරර් කෙනෙක් වෙලා එහෙම වැඩ කරගෙන ගිහිල්ලා ඒක වෙන ප්‍රොසෙස් එකක්. සමහර විට ඒකත් එකපාර ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඔය දෙකම 50-50 නේ. ඔයා මං කියන දේ අහලා මෙතෙන්ට යන්න මේක පොඩි කාලයක් තියෙන මේ තරගේ මේ තරගය ඇතුළේ ඔයා පෙන්වන්න රටේ ඉන්න සින්දුහන උදවියට මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම සංගීත ගැන අධ්‍යාපනය හදාරපු කෙනෙක් මේ දේවල් ටික හරියට කරගෙන ඇවිල්ලා මෙයා මෙහෙම සින්දු කියන කෙනෙක් කියන ඔයාට දක්ෂතාවයක් තියෙනවා කියන එක රටේ ඉන්න ජනතාවට පෙන්වන්න. එච්චරයි. ඔයා එක වෙන්න යන්න එපා. මං කියනවා මම මට ඕන සින්දු තමයි කියන්නේ කියලා. දැන් මම මේක අර දැන් අම්මත් එක්ක අගේන්ස්ට් එකට දැන් මේක දැන් මට යන්න බෑ කියන තැනනේ මං ඉන්නේ. අම්මා කිව්වා ඔයාට කැමති සින්දු කියන්න කියලා. කොහොම තමයි කිව්වේ. හැබැයි තරගේ මැද හරියට යද්දී මට හොඳට මතකයි කියන්නේ මුලදිම කෙත්තාරාම ක්‍රීඩාංගණේ මම හිතන්නේ 1,30,000ද 60,000ද සෙනග මේ දාලා ඇප්ලිකේෂන් ගන්න ගිනි අවුවේ ඩෙනිම් තෙත් වෙලා මං අම්මත් බලන්න මං මට බෑ මාව එක්කන් යන්න කියලා. කියන්නේ ඔඩිය දාගෙන එහෙම. ඊට පස්සේ මං ගෙදර යද්දිත් අම්මත් එක්ක රණ්ඩු මං කිව්වා මට බෑ මොකද්ද මේ කරුමේ එපා වෙනවනේ මෙහෙමයි කියලා. අම්මා කිව්වා නෑ ඔයා පොඩ්ඩක් ඉවසන්නකෝ කියලා. තරගේ මැදට යද්දි මට තේරුණා අම්මයි කියපු කතන්දරය ඇත්ත. මොකද ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ඒගොල්ලෝ දෙන ආදරේ ඒවා මං හිතුවා ඇත්ත තමයි මේවා මේක පාරට එහෙම ගන්න බෑනේ මේ මාස දෙක තුනක් ඇතුළතදී මේ වගේ තැනකට මේක ටර්න් වෙනවා කියන එක මේක වෙන කාරණාවක් කියලා මං ඊට පස්සේ හොඳ සින්දු ටිකක් තෝරගෙන රටේ බිහි වෙච්ච ඉතාම ඉහළ මට්ටමේ ගීත ටිකක් තෝරගෙන ඕන කෙනෙකුට රසවින්දනය කරන්න පුළුවන් ඉතාම හොඳ ගීත තෝරගෙන මගේ දේවල් ඒවට ඇප්ලයි කරමින් ශාස්ත්‍රීය සංගීතමය කොටස් ඒවට ඇප්ලයි කරමින් ඒව එහෙම ගායනා කරගෙන ආවා. ඉතින් එයාව කියන්නේ එතනින් 6 වෙනි තැනින් මාව අයින් වුණා. ඊට පස්සේ තමයි ආයෙ 3 වෙනි තැනින් අයින් වෙන්නේ මාව වයිල්ඩ් කාඩ් එකකින් ආයෙ එනවා. ඉතින් එහෙම උණයින් පස්සෙත් ගොඩක් කට්ටිය කිව්වා අපරාධ ඔයා මේ තරඟ වලට යන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔයා මේ එහෙම කියලා ලොකු ඒවා. හැබැයි මං එතකොට මගේ ඔළුව හැදිලා තිබ්බේ අතන්ට. ඒකට මං විශ්වාස කරා නෑ හරි. මං යනවා හිමින් ගමනක්. මට හැබැයි ඒ කාලේ සුසාර දිනාල් මහත්මයා සහ එස්.එම්. මරික්කා මහත්මයා ඒ දෙන්නම කිව්වා දුමාල් ඔයා හෙට අනිද්දා වෙද්දි එහෙම හිට් එකක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඔයා හිමින් ඔයා අවුරුදු 10ක් විතර යනවා ඔයා එහෙම මිනිස්සු දැනගන්න චරිතයක් වෙන්න. ඒ අතරතුරේ ඔයා දේවල් ඔයා අචීව් කරයි ඉවසීමෙන් ගමන යන්න කියලා. කතාව හරියටම හරි. ඒ දෙන්න තමයි එතකොට ඒ ආයතන දෙකේ මං කියන්නේ නම කිව්වට කමක් නැහැ. ඉතින් මේ ආයතන දෙකේ ප්‍රධානියෝ දෙන්න. ඉතින් ඒ කතාව හරියටම හරි. සහ ඔය කතාව ඉස්සෙල්ලා මම මට කිව්වේ ඔයාට යන්න තියෙන ඉවසීමෙන්. ඔයා ඔළුව කල්පනා කරලා වැඩ කරොත් ඔයා ගිහිල්ලා එක තැනක නතර වෙයි. ඒ නතර වෙන තැන ඊටාම ස්ථාවර තැනක් වෙයි. ආපස්ස බලද්දී ඔයාට ලොකු සතුටක් ඇති වෙයි කියලා. දැන් ඒ වගේම දැන් අවුරුදු 11ක් වෙනවා ශාස්ත්‍රයේ. ඉතින් ප්‍රවීණ ගායන ශිල්පිනියන් ඒ විශිෂ්ටයෝ ඒගොල්ලෝ මට හරි ආදරේ. මාත් ඒගොල්ලන්ට හරි ආදරේ සහ හරිම ගරු කරනවා. ඒගොල්ලෝ ඉතින් ඒ ආදරේ ගෞරවය කියන එක මං හිතන්නේ ලබන්නත් මං හිතන්නේ ප්‍රධානම හේතුව මේ තරගයට ආවේ. ඉතින් ඒ තරගේ හරහා මං විශ්වාස කරනවා මට කිසිම අවඩක් වුණේ නැහැ කියලා. ගොඩක් අය හිතනවා මේ රියැලිටි තරඟ ඒවා මහා බාල වැඩ. ඒවා මහා මේ 2.50 වැඩ.
මේ ළමයින් විකුණලා channel වලින් සල්ලි හම්බ කරනවා. හැම channel එකකම reality තියෙනවනේ. එහෙම සල්ලි හම්බ කරන්නේ නැති මීයක් අඩනේ අතලෙව කන්න නෙවෙයිනේ. සල්ලි හම්බ කරනවා වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ අස්සවල් වල මුල්ලවල් වල රුපියල් 50,000 60,000 වියදම් කරලා සින්දු හදන්න බැරි, ලක්ෂ ගණන් වියදම් කරලා වීඩියෝ කරන්න බැරි දක්ෂ තරුණ තරුණියෝ පොඩි දරුවෝ ඕන තරම් මේ රටේ ඉන්නවා. ඒ ළමයින්ට එන්න ඉතාම හොඳ තැනක් තමයි රියැලිටි කියන්නේ. ලෝකේ ඕන තරම් රියැලිටි වලින් ආපු විශිෂ්ට ගණයේ සම්මානලාභී ගායක ගායිකාවෝ ඉන්නවා. ඉන්දියාවෙත් ඉන්නවා. යුරෝපෙත් ඉන්නවා. ඉතින් මං හිතන්නේ අපේ රටේ දේවල් එච්චර පොඩි නිකන් බාල තැනකට දාලා එහෙම කතා කරන්න එපා කියන ඉල්ලීම මම මේ ඇත්තට මේ වෙලේ කරනවා. මොකද ඒක පිටින් දකින්නට වැඩිය ඇතුලේ තියෙන process එක හරිම අමාරුයි. ඒක සෙල්ලමක් නෙමෙයි. මාර ඩිසිප්ලින් එකක් එක්ක යන්නේ. මම ඒක දැකලා තියෙනවා. මම සින්දුත් කියලා ජජ් පැනල් දෙකක ඉඳගත්ත කෙනෙක් හැටියට මම දන්නවා ඒ ඩිසිප්ලින් එක. ඒක ඊටාම ලස්සනට සීරු මාරුවට හරි පරිස්සමින් කරන වැඩක් ඒක. අද දවසේදී මේ අපේ මේ කතාබහ තවත් අපිට තියෙන ගොඩක් දේවල් මතු කරගන්න අපි කතා කරමු තවත් පුංචි විරාමයකට ගිහින්. අපේ මේ මමද කතාබහ සම්මුඛ වන්නේ ගායන ශිල්පී දුමාල් වර්ණකුල සූරිය. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ අපිව VFM ශ්‍රී ලාංකිකයන්ගේ රේඩියෝව 107 FM 107 හරහා අහනවා වගේම ඔබට කැමති ඕනෑම වෙලාවක අපිව බලන්නට පුළුවන් අපේ YouTube නාලිකාව හරහා. ඒ නිසා අපි මතක් කරනවා අපේ VFM YouTube නාලිකාව subscribe කරන්න. එහෙම වුණොත් අපේ බොහෝ වැඩසටහන් වල වීඩියෝ දැමූ සැනින් ඔබට දැනගන්නට හැකියාව තිබෙන කාරණේත් මතක් කරන්නට ඕනේ. මේ දැන් සුපර්ස්ටාර් වලට යොමු කරන්නේ අම්මා. අම්මට හොඳ කියවීමක් තිබුණා පුතාව යොමු කරන්න ඕන තැන ගැන. දැන් ඒ අම්මගේ ආදරේ මාර වටිනවනේ. මාර උතුම් තැනගෙන තියෙන්නේ. ඔය කාලය ඇතුළත දැන් කාලයක් තිස්සේ අම්මගේ ආදරේ තදට දැනෙන තැන් තියෙනවනේ ජීවිතේ විවිධ අවස්ථා. එහෙම අම්මගේ ආදරේ හොඳටම දැනිච්ච අවස්ථාවක්. ඒක මං හිතන්නේ අහවල් තැන කියලා කියන්න අමාරුයි. නෑ සාමාන්‍ය සාපේක්ෂව අපිට සමහර කාරණා තියෙන මේ කාරණේ නිසා මට ඒ කියන්නේ මේක මාර විදියට ඔව් මෙහෙමයි මගේ එකක් මගේ කලින් ඉස්සෙල්ලාම ප්‍රේම සම්බන්ධතාවය නතර වුණා. ඊට පස්සේ ඇයගේ විවාහයෙන් පස්සේ මම තව ප්‍රේම සම්බන්ධතාවයකට ගියා. ඒකත් ඊටාම කෙටි කාලීනව අර මම කබලින් ඩිපට වැටෙනවා වගේ තැනකදී ඒකත් නතර වෙනවා. එතනදී මම මානසිකව වැටෙනවා. බොහොම දරුණුවට වැටෙනවා. එතනදී මං හිතන්නේ අම්මා මාව හැන්ඩල් කරපු විදිහ අම්මට විශ්වාසයක් තිබුණා මෙයා ගොඩ එයි මේකෙන් කියලා. කියන්නේ අම්මා හැම වෙලෙම කියන්නේ ඔයාට ඔළුව තියෙනවා. ඔයා හැම වෙලෙම මොලෙන් වැඩ කරන්නේ. ඒක නිසා මෙතනදී හැඟීම් වලට පහල් වෙන්න එපා. මොලේ පාවිච්චි කරන්න හොඳට. කියන දේ අපේ අම්මා අර හිම හුරතල් කරන જાතිය කෙනෙක් නෙවෙයි. කතා කරද්දී හරි කෙලින් කතා කරන්නේ. කියන්න කියන දේ කෙලින් කියනවා. එහෙම හරිම හරි ඍජු චරිතයක්. මේ එතනදී මේක මට මතකයි කියන්නේ ගෑනු ළමයව හම්බෙලා එක තැනකදී අම්මා කියන මට හම්බ වෙන්න ඕනේ කියලා එකගෙන ගිහිල්ලා අම්මා කියනවා පුතේ ඔයා මේක කරනවද නැද්ද කියලා මට කියන්නකෝ. කිව්වම එයා කියනවා මේ නෑ ආන්ටි මම කරන්නේ නෑ මම මෙයාට කිව්වා මෙහෙමයි කිව්වා අම්මා කිව්වා නගින්නවා වාහනේට. කිව්වා එච්චරයි. කතා කරන්න දෙයක් නෑ නේ මෙතනින් ආවට. නගින්නවා වාහනේට. බොහොම තදට මේ මහ පාරේ. ඊට පස්සේ මං එක වචනයක් කතා කරලා නැහැ කියලා. මං කිව්වා අයියෝ අය වගේ කතාවක් අම්මට කිව්වේ. කියන්නේ මං එයාට කරදර කරනවා කියලා කිව්වා. එයා නතර කරනවා කිව්වමත් මම කෝල් කරලා වද දෙනවා කියලා. එහෙම එකක් උන්නේ නැහැ. අම්මා කිව්වා ලැජ්ජ නැද්ද ඔච්චර පින්සිල්ලු වෙන්න? කෙල්ල නැද්ද ඔයාට කියලා. ඉතින් අපි මම ඉන්නේ එතන නෙවෙයිනේ. අපි එතනදී ඒක එකක් සාධාරණ එකක් වෛද්‍ය විද්‍යාත්මකවත් දැන් ඔක අපි හිතමු දැන් ඔක අම්මා කෙනෙකුට කිරියරන කාරණාවයි පෙම්මතියක් ගේ තියෙන ඒ කතන්දරේ ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ ඔක්සිටොසින් කියන මේ රසායනික සංයුතිය මේ බූස්ට් වෙන එකත් එක්කනේ මේ මොලේ තියෙන. ඕක තමයි ඕකේ මේ වෛද්‍ය විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක කාරණාව. එතකොට දැන් අම්මට මං ගැන දැන දෙයි
මට පෙම්වතිය ගැන දැනන දේ ඒ දෙක එකයි එහෙම බලද්දි කියන්නේ එක හරියටම දැනන හින්දානේ මට එහෙම අමාරු. ඊට පස්සේ එහෙම යද්දි අම්මා කියා යනවා මට විස්තරේ මෙහෙමයි. එයාට ඕන නැත්තම් ඔයා මොකද කරන්නේ කියලා. ඒක තේරුම් කරද්දි මම තේරුම් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අම්මා කියනවා මෙහෙමයි මම මෙතනින් එහාට මම ඔයාට මුකුත් කියන්නේ මට කියන්න තියෙන දේවල් ඔක්කොම මම ඔයාට කියලා ඉවරයි. දැන් ඔයා කල්පනා කරන්න. ඔයා මෝඩෙක් නෙවෙයිනේ. ඔයා කල්පනා කරලා තීරණයක් ගන්න කියලා. ඊට පස්සේ ওই කාලෙදි ඉතින් කොල්ලෝනේ ඉතින් මම යම් ඔය මත්පැන් පානය කරන්න නම් මනම් ඒ වගේ එහෙම පොඩි දේවල් වුණා. ඒ කාලෙදී අම්මා මාව අතහැරලා දැම්මා. අර නිකන් හරි උඹ ඔය කට්ට කාපන්කෝ. ඕක කාලා ඕක විඳවපන්කෝ වගේ තැනකට අම්මා අතහැරලා දාලා හිටියා. මාත් එහෙම ඉතින් සමහර වෙලාවට ඉතින් ඩ්‍රින්ක් එකක් දානවා. සමහර වෙලාවට අම්මා දන්නවා ඔක්කොම. හැබැයි අම්මා බොන්න එපා, අරක් කරන්න එපා, මේක කරන්න එපා හැම මුකුත් නැහැ. එච්චර තමයි කරේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා එක තැනකදී මේවා මේ කවුරුත් නොදන්න කාරණා. මේ හැබැයි මං කියන්නේ එහෙම ජීවිත නාස්ති කරන්න එපා. මං ඒ කියන්නේ කාලේ නාස්ති කරන්නත් එපා අපරාධේ. මං කියන්නේ එහෙම ප්‍රශ්න තියෙන කට්ටියන්ට. එක තැනකදී මට තේරෙනවා අපරාධේ මගේ සල්ලි. මම මේ නාස්ති කරන අපරාධේ මගේ කාලය. දැන් මං එහෙම කරා කියලා මට ලැබෙන දේකුත් නැහැ. මගේ මමත් විරූප වෙනවා. විකාරයක් නෙමෙයි. පස්සේ මං අතහැරලා දානවා. අතහැරලා දාලා මේ සියලු දේවල් අතරින්දී අන්න ආපහු කතා කරනවා අයියෝ මාව FB එකෙන් අයින් කරේ. එහෙමයි කියලා මං අම්මට කිව්වා. මට එතකොට ඒක හින ජොලි. දැන් මම මේ ඒක අර අපි කතා කරන භාෂාවෙන් කියන මම මේ පරිප්පුව කාලා නින්නේ. මට එතකොට ඒක හින ජොලි. ඊට පස්සේ අම්මා කිව්වා ඕක තමයි මං එදා කිව්වේ ඔයාලට. දැන් මං ඒක කියලා දැන් ඔයා ඒක තේරුම් ගත්තද? අද මේ විදිහ මාස කීයක් ගිහිල්ලාද? ඔයා බලන්න ඔයාගේ කාලේ කොච්චර ආපස්සට ගිහිල්ලාද මේක. එදා ඉඳන් මගේ සියලු දේවල් මම වෙනස් කරා. එදා ඉඳන් මම මේ විදිහට මම ජීවත් වෙනවා මොන දේ වුණත් කියන තැනට මං ආවා. ඒ විදිහට මං හිතන්නේ හැන්ඩල් කරනවා කියන එක අම්මා කෙනෙක් ඒක මාරයි. මම දකින මාර වැඩක් ඒක. කියන්නේ මොකද දැන් මම තාත්තා කෙනෙක් නිසා මට ඒක හරි පහසුයි. මට දුවෙක් ඉන්න හින්දා මගේ දුවත් එක්ක ඒ ගනුදෙනුව කරගන්න. අපේ මේ මමද තේමා පාඨය තමයි කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව. අපි බලමු වැඩසටහන අවසානයේ හරියට යනකොට මේ තේමාව කොතරම් දුරට අනුගත වේවිද කියන කාරණේ විරාමයක්. අද අපේ මේ මමද කතාබහ සුන්දර කරන්නේ, ලස්සන කරන්නේ, පට්ට කරන්නේ ගායන ශිල්පී දුමාල් වර්ණකුල සූරිය. මම චුට්ටක් ආයිත් වෙනවා දැන් සුපර්ස්ටාර් තරඟයේ සීසන් 3 වල ඔබ ඒ තරඟයට සහභාගී වෙන තරඟකරුවෙක්. එතනින් පස්සේ සීසන් 6 වල ඔබ විනිශ්චය කරුවෙක් විදිහට ජජ් බෝඩ් එකේ ඉන්නේ. එතනින් එහාට වොයිස් ටීම් එකෙත් එහෙමයි. අර ගායකයා තරඟකරුවා ජජ් පැනල් එකට එනවා කියන එක කොහොමද? ඒක මරු. ඒක මොකද කියන්නේ එතන සින්දු කියපු කෙනෙක් තමයි දන්නේ. ඒ වගේ ස්ටේජ් එක තව කෙනෙක් සිං කරද්දි එයාට දැනෙන්නේ මොන වගේ ෆීල් එකක්ද කියලා. දැන් මම ඕන තරම් ওই ස්ටේජ් එකේ බය වෙලා සිං කරලා තියෙනවා. ඕන තරම් මට අවුට් කියවිලා තියෙනවා. එතකොට මම පැනල් එකේ ඉඳගත්තම අවුට් කියනවා තමයි. ළමයි අවුට් කියනවා. හැබැයි ප්‍රතිශතයක් හැටියට අවුට් තනිකරම අවුට් කියනවා නම් කපන්න වෙනවා. හැබැයි අවුට් කීපයක් කිව්වයි කියලා ඒ ළමයාට සිං කරන්න ටැලන්ට් එක තියෙනවා නම් ඒ ළමයාව කොයි වෙලේකවත් මම කපන්නේ නැහැ. දැන් බ්ලයින්ඩ් එකක වුණත් හැරෙද්දි අවුට් කියන මට හොඳට මතකයි වොයිස් ටීම් එකේ මගේ ටීම් එකට මම දරුවෙක් ගත්තා කවුරුත් හැරුන්නේ නැහැ. මගෙන් ඇහුවා ඇයි හැරුනේ කියලා. ඒ ළමයාට හොඳට සිං කරන්න පුළුවන්. හැබැයි 175ක් අවුට් කිව්වේ. මම ඒ ළමයාට ඒ කමෙන්ට් එක දීලා තමයි ගත්තේ. හැබැයි ඒ ළමයාගේ ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. ඒක වෙන කතාවක්. ඉතින් මට පුළුවන් උපරිම දේවල් කරද්දි කියන්නේ එහෙමනේ දැන් සමහර දේවල් තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ හැමෝම සෝවාන් වුණේ නැහනේ. ඒ වගේ තමයි ඉතින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක තමන් ගන්න විදිහ සහ තමන් ක්‍රියාත්මක කරන විදිහත් එක්ක තමයි ඒක ප්‍රතිඵල ලැබෙන්නේ. අර මම දන්නවා එතන තියෙන ප්‍රෙෂර් එකත් එක්ක තරඟකාරීත්වයත් එක්ක කොහොමද ඒ ළමයාගේ මානසික මට්ටම හැසිරෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම ඒක තව උදාහරණ තමයි ශිහාන්. ශිහානුත් ඉන්නවනේ.
ශිහානුත් මන් දකින විදිහට ශිහානුත් ඒක දන්නවා. ශිහාන් ඒක දන්න හින්දා ශිහාන් හරි ෆ්ලෙක්සිබල්. වැඩ ඇතුළේ මන් දකින කාරණාවක් ඒක මම කියන්න ඕනේ. එහෙම නැත්නම් මම කුහක වෙනවනේ. මේ ඉතින් අපිට එහෙම එතකොට හරි ලේසි. සහ කියන්නේ මම මේක සිං කරලා මම මෙතන ආයේ පැනල් එකක ඉඳන් ඉන්නවනේ කියන පොඩි වෙන එකක් තියෙනවා. ඒක පොඩි ඒක අර මේ ආඩම්බරයක් නෙමෙයි. හැබැයි ආඩම්බරයකුත් තමයි. ඒක බොහොම නිහතමානී විදිහටනේ අපි හැන්ඩල් කරන්නේ. අපි එහෙම ඇඳගෙන ඉතින් එහෙම ඉන්නේ නෑනේ. ඉතින් ඒක ඇතුලේ පොඩි වෙන ජොලියක් තියෙනවා. හැබැයි ඒක වෙන වගකීමක්. කෙනෙක් ජජ් කරනවා කියන එක වෙන වගකීමක්. එතකොට දැන් මම වෙන එතන ඇවිල්ලා ගායනා කරන තරගකරුවෙක් හෝ තරගකාරියක් ජජ් කරන්න කලින් මම දැනගන්න ඕනේ මට පුළුවන් මොනවද කියන එක මම ජජ් කරන්න ඕනේ. මගේ කැපැසිටි එක මොකක්ද කියන එක මේ මගේ ඒ විභාවය මොකක්ද කියන එක මම ජජ් කරන්න. එහෙම නැතුව ගිහිල්ලා ඔතන ජජ් කරන්න ගියපුවම එතන පොඩි ඇඹුලක් එනවා සමහර වෙලාවල් වලට. සමහර දෙන කමෙන්ට්ස් වලදී හිම අපි දැකලා තියෙනවා. මම දැක්ක එක කමෙන්ට් එකක් දීලා තිබුණා ගුරුවරු සම්බන්ධ කරගෙන. කියන්නේ එහෙම කියන්න ඕනේ නෑ. මං කියන්නේ ඒවා පොඩ්ඩක් කැතයි. කියන්නේ මට අනුව ඒක එහෙම ඕනේ නැහැ කියන තැන මම ඉන්නවා. මොකද මගේ අම්මත් ගුරුවරයෙක්නේ. මගේ අම්මා ගුරු උපදේශිකාවක්. එතකොට ඒ වගේ කමෙන්ට් එකක් දුන්නාම මේ අඩු ගානකට දාලා ඇවිල්ලා ගුරුවරු ගෙනල්ලා තිබ්බාම අපි ඕනේ නැහැනේ වගේ එකක් කිව්වම පොඩි කැත එකක් තියෙනවා. ඒක පුද්ගලිකව මට හර්ට් වුණා දරුණුවට මගේ අම්මා ගුරු උපදේශිකාවක්. මොකද අපේ අම්මලා දරුවන්ට කරපු දේ අපි දන්නවනේ. ඒකත් එක්ක ඉතින් මං කියන්නේ එච්චර එහෙම වෙන්නේ නැතුව අර වගේ ළමයි එක්ක ෆ්ලෙක්සිබල් වෙලා දැන් වැඩ කරන්න පුළුවන් නම් මොකද බ්ලයින්ඩ් එකකින් තේරිලා ඊළඟ වටේකට ඇවිල්ලා එතනින් එහාට යන්නේ හැකියාවක් තියෙන දරුවෝ. එතකොට ඒගොල්ලොන්ට හැකියාව සමහර විට ඒගොල්ලන්ට දැනුමක් නැති වෙන්න පුළුවන් මම මොන විදිහටද මගේ හැකියාව පාවිච්චි කරන්න කියලා. ඒ දේවල් අවබෝධයෙන් ඇනලයිස් කරන එක තමයි ප්‍රධානම දේ. ඒක හරියට ඇනලයිස් කරලා ඒගොල්ලන්ට හරියට පාර පෙන්නලා එයාලට ගැළපෙන සින්දු ටික තෝරලා එයාලා කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද කියන දැනුමත් එක්ක ඒක දෙනවනම් එතනදී මං හිතන්නේ අපි එතනදී සාර්ථකයි. මං හිතනවා කියන්නේ මට ඒක කියන්නේ මම දැන් ඔය වැනි දැන් එක තරගයක මේ ශ්‍රී ලංකන් ලයිෆ් තරගයේදී මම යුද හමුදා කණ්ඩායම ට්‍රේන් කරේ මගේ ගෝලයෙක් දිනුවා. එතකොට සුපර්ස්ටාර් සීසන් 6 එකේ මම ට්‍රේන් කරේ මගේ ටීම් එකේ කෙනෙක් දුනවා. දැන් මට වොයිස් ටීම් එකේ අපේ සනුකගේ දරුවෙක් දිනුවා. මං කියන්නේ ඒක ඒ වැඩේ හරියට වෙද්දි දිනුවා හෝ නොදිනුවා හෝ ළමයින්ගේ ටැලන්ට්ස් බලන්න දැන් ඇවිල්ලා තියෙනවා. දිනපු ළමයින්ම නෙවෙයිනේ හැම වෙලේම ෆීල්ඩ් එකේ ඉන්නේ. කලින් කැපිච්ච ළමයි ඒ හැමෝම වැඩ කරනවා මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා. එතකොට අපි දැනගන්න ඕනේ අපේ වගකීම මොකක්ද කියන එක මේ පුටුවේ ඉඳ ගන්නවා නම්. හැබැයි ඒ පුටුවේ ඉඳ ගන්නවා නම් ඒ පුටුවේ ඉඳගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියන එකත් අපි හරියට දැනගෙන තමයි එතෙන්ට යන්න ඕනේ. ඒක තමයි මම දකින ඊටාම දරුණුම කාරණාව. මේ එහෙම නැත්තම් මට අරකට කතා කරන්නේ නියමයෙන් මං යනවා කියලා ගිහින් නිකන් ඕන්ලි වෙනවට වැඩිය හොඳම දේ තමයි මට මේක කරන්න පුළුවන්ද කියන එක දැනගෙන ගිහිල්ලා කෙනෙක්ව ජජ් කරන්න මම සුදුසුද කියන එක දැනගෙන ගිහිල්ලා ඉඳ ගන්න. ඉතින් අරක ආයෙත් කියන්න තියෙන්නේ ඒක සින්දු කියලා තරගකරුවෙක් හැටියට සින්දු කියලා ඒ තරගෙම ජජ් කෙනෙක් වෙන එක ඒක මරු. යශෝදරා ගැනත් කතා කරමු ගීතේ. ඔව් යශෝදරා ගීතේ මම ගායනා කරපු ගීතවලින් මම පුදුම විදිහට රස විඳින පුදුම විදිහට ආස ගීතයක් මම ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම උදාර තමයි මට කතා කරේ මේ දුමාල් මෙහෙම සින්දුවක් තියෙනවා කියමු කියලා. උදාර සමරවීර එයා තමයි සංගීත අධ්‍යක්ෂණය කරේ. ඒ වගේම හර්ෂි සේනාධීර එයා තමයි පද රචනා කරේ. තාම ලස්සන වචන ඒ තාම ලස්සන සංගීතය සහ තනුව. ඉතින් මට පුළුවන් උපරිම විදියට මම සාධාරණයක් කරා කියලා විශ්වාස කරනවා ඒ ගීතයට. සහ ඇත්තටම පුද්ගලික වේ ගීතයට මම ඉතාම ප්‍රිය කරනවා. මම හරිම ලෝභ සින්දුවක් ඒක. ඉතින් මම සන්තෝෂ වෙනවා ඒ ගීතේ මට ලැබිච්ච එකට. මේ මමද අපේ මේ කතාබහේ අවසාන හරිය මේ විදිහට ටික ටික ගෙවිගෙන යනවා. දුමාල් වර්ණකුල සූරිය කියන ඒ සොඳුරු කලාකරුවා තමයි අද දවසේ අපේ මේ සම්මුඛය හරි රහ කරන්නේ, වැඩේ රහ කරන්නේ. මේ දුවගේ වයස මම හිතා අවුරුදු 5ක්ද? අවුරුදු 5යිනේ. දැන් තාත්තා ටීවී එකේ දකිනකොට දුව ස්ක්‍රීන් එකේ දකින්නවනේ තාත්තව. එතකොට දුවගේ රියැක්ෂන් එක කොහොමද?
එක පාර්ට ඇඟට පයිනවා තාත්තා කියලා එයා හරි ආසයි යන්නේ එහෙම දකිද්දයා ඉම්බිනොය මට හරි ආදරෙයි ආයිතින් ඉම්බිනවා පදාගන්නවා තාත්තාගෙනවා කෑගහන හෙම ඇබැයි මුල් කාලේ පස්සෙයාට ඒක හරි යනවා කියන්නේ සාමාන්‍ය දෙයක් වගේ වෙන්න ඇති ඊට පස්සේ ඉතින් නෑ හැබැයි එයා කොහොමත් දැනටත් එයාට අඳුරන්න පුළුවන් කියන්නේ එයා කොහරි ඈත ඉන්නවා නම් හදිස්සි හරි මගේ සින්දුවක් ටීවී එක යනවා හරි මොකක් හරි එකක ඇහුනොත් අපි කියන්න කලින් එයා ඉක්මනට කියනවා මේ තාත්තගේ සින්දුවක් යනවා කියලා සමහරලාට ඔය FM එක එහෙම ආගෙන යද්දී දියවන්නා හැම ඒ වගේ ගීත යනවනේ එහෙම යද්දි සමහර වෙලාවට කියනවා එහෙම ඉතින් ඒක එකතකින් හරි ෂෝක් ඉතින් වෙන අත්දැකීමක් දැන් සාමාන්‍යයෙන් මේ දුව තාත්තට හරි ආදරේනේ එහෙම පොඩි එකක් තියෙනවනේ එතකොට මේ දුවගේ ආදරේ තාත්තට කොහොමද දැනෙන්නේ මං හිතන්නේ මේක මෙහෙම කියන්නම් මම දුව තමයි ඇත්තටම මට හැමදේම එතකොට ඒක මට මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන් හැඟීමක් නෙවෙයි ඇත්තටම කියන්නේ දුව කියන්නේ උදේ ඉඳන් දුවව දැක්කේ නැති වුණාමත් මට ඇත්තටම හරි අමාරුයි ඇත්තම කතාවම කියන්නේ ඉතින් මම දැන් දුව හම්බුනායින් පස්සෙත් ඔය දුව සරේමේ ගිහපම පුදුම අමාරුවකින් ඉන්න සතියද දෙකද මාසෙද පුදුම අමාරුවක් ඒක මට තේරෙන්නේ නැහැ ඒක කියන්නේ අපේ අම්මලා තාත්තලා ගැනත් ඇත්තට මර කියන්නේ දරුවෙක් හම්බුනහම තමයි අම්මලා තාත්තලාගේ ඇත්ත මේක තේරෙන්නේ කියලා. ඒක ඇත්ත. මට ඒක ඇත්තටම ඒක ලොකුවට දැනුණා. මේ දුව ගැන නම් කියන්න වචන නැහැ මට. ඒක පුදුමාකාර හැඟීමක්. මට ජීවිතේ ලැබිච්ච ලොකුම සම්පත තමයි මගේ දරුවා. මගේ දරුවා වෙනුවෙන් මට ඕනෙම හොඳ වැඩක් ඕනෑම නරක වැඩක් කරන්න පුළුවන්. දැන් මේ දුවව කියන්නේ දුවගේ පාරේ යන්න ඉඩ දෙනවද සාමාන්‍යයෙන් අපි තුමු විවිධ ක්ෂේත්‍ර තෝරගන්නවද සංගීතයම තෝරගන්න නැති වෙන්න පුළුවන්. එතකොට මේ තාත්තා විදිහට පොඩි හිතේ බලාපොරොත්තු වෙන දුව සංගීත පැත්තෙන් ගියොත් හොඳයි වගේ එකක් නෑ. මට මගේ දුව මේ මියුසික් කරන්න ඕනේ කියන හැඟීමක් මට ඇත්තටම නැහැ. හැබැයි දුවට සංගීතය හෝ නැටුම් හෝ චිත්‍ර හෝ මොකක් හරි එයා කැමති විෂය ධාරාවක් මේ කලා විෂය ධාරාවක් එයාට මම පුරුදු කරනවා මොකද කියන්නේ එයාට උගන්වනවා මම එයාට හැකියාව තියෙන එක මොකද මේ කියන්නේ ඕනම දරුවෙකුට කලා විෂය ධාරාවක් හරියට ඉගෙන ගන්නවා නම් මොනියම් හෝ මට්ටමකට එනකම් ඒ දරුවාගේ හැඟීම් සම්බන්ධව ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා ඒක නිසා කියන්නේ මට දරුවගෙන් ඕනේ දරුවා හොඳට ඉගෙනගෙන මේ මිනිස්සෙකුට කරදරයක් නොවි එයාගේ පාඩුවේ ජීවත් වෙනවා නම් එයා හොඳට එච්චරයි මට දකින්න ඕනේ. එයා මට සින්දු කියන්න ඕනවත් එහෙම එකක් නැහැ මට. හැබැයි මං විශ්වාස කරනවා එයාට සංගීතය පිහිටලා ඇති කියලා. මං විශ්වාස කරනවා එයාට නර්තනයත් පිහිටලා තියෙනවා කියලා. මොකද එයාට හරි ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන්. එයාගේ අම්මත් මේ හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. ඉගෙන ගත්ත ලැටින් එහෙම ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඉතින් එයාට හැකියාව තියෙන සීයත් එහෙමයි. ඉතින් මගේ තාත්තා ඉතින් මගේ අම්මත් එහෙමයි. ඉතින් එයාට මං හිතන්නේ ජාන ඇති. එයාට එහෙම එයාගේ කර්ම ශක්තියත් එක්ක එහෙම දේවල් දීලා තියෙනවා නම් එයාට ඒක ඇති. එහෙම නැත්නම් එයා ඒක කරොත් එහෙමයි නොකරොත් එයාට කැමති එයාට පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. එයා කැමති ඕනම ශාස්ත්‍රයක් එයාට තෝරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මම උතනින් එන පොඩි මේ අධ්‍යාපනය කියන කාරණේට මේ දැන් ඒ ලෙවල් වලට ලැන්ග්වේජ් නේ කරන්නේ දෙවෙනි පාරනේ සංගීත කරන්න තීරණය කරන්නේ. දැන් එතකොට ලංකාවේ ඇතුලේ දැන් ඉන්දියාවට ගියාමත් මේ වෙනස ඔබට තේරෙන්නේ නැති. ලංකාවේ ඇතුලේ අධ්‍යාපන ක්‍රමය අපි සමහරලාට අපි මෙහෙම ගත්තොත් බයෝ කරනවා. ඒ ලෙවල් බයෝ කරලා ඊට පස්සේ හાર્ඩ්වෙයාර් එක වැඩ කරන්නේ. තාත්තගේ හાર્ඩ්වෙයාර් එක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න දේ නෙමෙයි අන්තිමට තමන්ගේ වෘත්තීය බවට අවසානයේපත් වෙන්නේ. මෙන්න මේක ගැන පොඩ්ඩක් නෑ ඔබට තියෙන දැන් ඔබ ගුරුවරයෙක් ඒ අත්දැකීමත් එක්ක මේ කාරණා. ඔව්. ඒක මෙහෙමයි. දැන් සමහරු ඉන්නවා හැකියාව දෙයකට තියාගෙන ආස නිසා කියන්නේ එයාගේ පුද්ගලිකව ආස නිසා බයෝ කරනවා වෙන්න පුළුවන්, මැත්ස් කරනවා වෙන්න පුළුවන්, මේ කවුන්ටන්ට් කෙනෙක් වෙන්න ආසාවට එහෙම කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ අමතරව හොබි එකක් හැටියට මියුසික් කරනවා. නැත්නම් ඩාන්සින් කරනවා. එහෙම නැත්නම්
හිතන්නකෝ මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් ඒ සියලු දේවල් අතහැරලා සංගීතය කරනවා. එහෙම නැත්නම් නර්තනය කරනවා. නැත්නම් චිත්‍ර කරනවා. ඒක ඇතුලේ මම දකින්නේ එයා තෝරගන්නේ එයාට ඒක ඇතුලේ තෘප්තිමත් වෙන්න ඕනේ කාරණාව කියලා. හැබැයි අර ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පොඩි අවුලක් තියෙනවානේ. O level වලට ගණන් අර මේ ෆේල් වුණොත් ඊට පස්සේ ඉවරයිනේ. මොන දක්ෂයෙක් වුණත් ඉවර වෙනවනේ එතනින්. ඊට පස්සේ එක්කෝ ගාමන්ට් එකකට යන්න වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි රැකියාව කරන්න පොඩි අවුලක් තියෙනවානේ. එතකොට ඒ අවුල කොහෙදි හරි කඩා ගන්න පුළුවන් නම් මං හිතනවා ලංකාවේ හැම ශේෂ්ත්‍රයකටම මීට වැඩිය හැලෙන කට්ටිය අඩු වෙලා හොඳ පිරිසක් තව ඒ කියන විශ්වාසයක් මට නිකන් පුද්ගලිකව තියෙනවා. කියන්නේ එහෙම වෙලා කියන්නේ ඒවා පාස් වෙලාවත් අපේ රටේ කීයෙන් කී දෙනාද ඉන්නේ? තාම හොඳ දක්ෂයෝ ලංකාවෙන් එළියට යනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. එකක් ලංකාවේ එකක් මං හිතන්නේ රැකියාව සහ වෘත්තීයමය වශයෙන් තියෙන ගැටලු සහගත තත්ත්වات එක්ක ගොඩක් කට්ටිය ලංකාවෙන් එළියට යන්න උත්සාහ කරනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට ඊටාම හොඳට සංගීතය හෝ මොන හරි පුළුවන් කෙනෙක් O level වලට ගණන් ෆේල් හරි මොකක් හරි වෙලා හින්දා මොකක් හරි අර කිව්වාගේ හાર્ඩ්වෙයාර් එක හරි කොහේ හරි වැඩ කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඔය සුපර්ස්ටාර් හරි නැත්නම් මොකක් හරි වෙන ඒ වගේ ස්ටාර් තරඟයකින් එන්න පුළුවන්. එහෙම આવොත් එහෙම. එහෙම නැත්නම් ඒක මන් දකින්න පොඩි අභාග්‍ය සම්පන්න කාරණාවක් තියෙනවා එතන ඒක තැනක කියලා. නමුත් තව කැලලක් තියෙනවා ගණිතය වගේ විෂයක් ඒ දැනුම තියෙන එක ඉතාම වටින. දැන් සංගීතයේදී වුණත් ඔඩියෝ ඉංජිනියරින් පැත්තට ආපුවාම මැක්ස් කියන කොටස අනිවාර්ය කැලලක්. මම කැනඩාවට ගිහිල්ලා මම ටුවර් එකක් ගිය වෙලේ මම මේ ඔඩියෝ ඉංජිනියරින් ඉගෙන ගන්නවා. මම එක්තරා විශ්වවිද්‍යාලයක කතා කරලා ප්‍රින්සිපල් එක කතා කරද්දි එයා මගෙන් ඇහුවා "වාට මැක්ස් කරලා තියෙනවද කියලා?" මම මැක්ස් කරලා නැහැ. එයා කිව්වා "එහෙනම් වාට මෙහෙම බේසික් පේපර්ස් තියෙනවා. ඒ පේපර් එක ලියලා පාස් වුණොත් මේ දෙන්න පුළුවන් මේ ඇඩ්මිෂන් එක කියලා." ඉතින් මැක්ස් ඕනේ. සංගීතයටත් මැක්ස් ඕනේ. සංගීතය කියන්නේ මැක්ස් තමයි ඇත්තටම. ඉතින් එහෙම දෙයක් තියෙනවා. නමුත් අර ඒකේ එක්ස්ට්‍රීම්ස් වලට ගිහිල්ලා මේ ළමයින්ව හැලුනහම ඉතින් පොඩි අපරාධ ගතියක් තියෙනවා. ඉතින් ඒක ඉතින් දන්න ඉතින් ඒක ඇත්තටම අපිට ගන්න පුළුවන් තීරණ නෙවෙයි ඉතින්. අපේ අද චරිතය දුමාල් වර්ණකුල සූරිය. ඔබ වෙනදා දකින දුමාල් වර්ණකුල සූරියමද අපද ඉන්නේ කියන එක අවසානයේදී අපි තීරණය කරමු. දැන් විරාමයකට යමු. VFM FM 107 අපිව ඔබ අහන වගේම අපි මතක් කරනවා අපේ Facebook YouTube හරහා අපිව බලන අපේ පරිශීලකයන්ට VFM YouTube නාලිකාව subscribe කරන්න. එහෙම වුණොත් ඔබට මේ අපි මේ වැඩසටහන් ඔබට සැනින් දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අයියා කිව්වා අර මේ විදේශගත අත්දැකීම කැනඩාවේ සහ අයියා දැන් රටවල් බොහොමයකට ගිහිල්ලා ඇතිනේ. දැන් ඒ අත්දැකීමයි ලංකාවේ දැන් වර්තමානයේ තියෙන තත්ත්වයයි ගත්තහම පොඩි තියෙනවනේ වෙනසක්. ඔය දැන් ඔබ ගිහිල්ලා තියෙන රටවල් වල තියෙන සමහර විධිමත් භාවයන් දැකලා ඇති. ඒ විධිමත් භාවය ලංකාවේ නැතුව ඇති. ඒ තැනට අපිට එන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ඒ අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ප්‍රධානම හේතුව පොඩි රටක්. එතකොට මේ රටේ මම දකින විදිය මේ රටේ සිස්ටම් එකේ අවුල නැති එක මම නෙමෙයි මං හිතන්නේ මුළු ලංකාවේම අය දකින කාරණාවනේ මේ රටේ සිස්ටම් එකේ අවුල තියෙනවා. එතකොට මේ රටේ සිස්ටම් එක හදන්න ඕනේ කවුද? මේ රටේ සිස්ටම් එක හදන්න ඕනේ දේශපාලකයෝ. ඒකනේ දේශපාලනයට පිරිසක් එන්නේ ඒකනේ. අපිටත් කරන්න පුළුවන් නැත්තම්. එතකොට ඒකට විධිමත්ව නීති පද්ධතිය විධිමත්ම ඒක සකස් කරලා ඒක සමහරට අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවුරුදු 10ක් 15ක් යයි. හැබැයි ඊළඟ ජෙනරේෂන් එකෙද්දී තව අවුරුදු 10කට පස්සේ ඒ ජෙනරේෂන් එක හැදෙන්නේ. කියන්නේ එහෙම නැත්තම් දැන් මේක හදපුවාම අපේ දරුවෝ හැදෙන්නේ ඒ සිස්ටමැටිකලි ඒ සිස්ටම් එකත් එක්ක. එතකොට ඒ දරුවෝ ලොකු වෙද්දී මේ රට එක සිස්ටම් එකට එතකොට ඒ ජෙනරේෂන් එක තමයි රටේ වැඩිමල් පුරුක් වලට එද්දී මේ රටේ කොහොමත් ඔටෝමැටිකලි සිස්ටම් එක හැදෙනවා. හැබැයි සිස්ටම් එක හදන්න මේ රටේ දේශපාලකයන්ට කිසිම පක්ෂයක දේශපාලකයන්ට අවශ්‍යතාවයක් නැහැ කියන එක මම දකිනවා. කියන්නේ මම පුද්ගලිකව දකින්න දැන් අපි ඒක සාමාන්‍ය දෙයක් නේ. මේ පාර ආණ්ඩු පක්ෂේ
කට්ටියේදී විපක්ෂයේ ඉන්න කට්ටිය ආණ්ඩු පක්ෂයට බහිනවා. ඊට පස්සේ විපක්ෂයේ ඉන්න කට්ටිය ආණ්ඩු පක්ෂයට ආවෙන් පස්සේ ඊට පස්සේ විපක්ෂයේ ඉන්න කට්ටිය ආයෙ ඔච්චර නෙවෙන්නේ. ඔච්චර නෙවෙන්නේ. එතනින් එහාට රටට දෙයක් කරනවා කියන එක මම දන්නේ මට නම් පේන්නේ නැහැ. මේ ඉතින් මට මොන පක්ෂයාවත් දැන් කියන්නේ මම දැන් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා දැන් මේක වෙන අන්තවාදී වෙලානේ දේශපාලනේ උනත් යන්නේ. එතකොට මේක සිස්ටමැටිකලි ගොඩ ගන්න බෑ තමයි. කියන්නේ මිනිස්සුත් ඒ තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් අපි කැපුවත් අර පාට කැපුවත් මේ පාට කියන තැන ඉඳගෙන ඡන්දෙ දීලා මේ රට කොහොමත් හදන්න බෑ. එතකොට මිනිස්සු ප්‍රතිපත්ති ප්‍රකාශයක් සම්බන්ධව ඡන්දෙ දීලත් හැදෙන්නෙත් නැත්තම් එහෙනම් කියන්නේ මට තේරෙන්නේ නැහැ මේක කොහොමද හදන්නේ කියන එක. ඉතින් ඒක ඇත්තට මේක සිස්ටම් එකේ අවුල තමයි තියෙන්නේ. ඒක සිස්ටම් එකේ අවුල කියන්නේ සිස්ටම් එක හරියට හදනවා කියන එක ඇතුලේ මිනිස්යාගේ කියන්නේ අපේ රටේ ඉන්න අපි හැමෝගෙම අපි කියන්නේ අපි වුණත් එහෙම සිස්ටම් එකට පුරුදු නෑ. අපි වුණත් දැන් මම මෙහෙම මෙතන බණ කියලා ගියාට මම කාර් එකේ ලෝගන යද්දි පාරේ මෙතනින් හිටසක් තියෙනවා නම් මම වුණත් සිග්නල් එකක් දාලා ටොක් ගාලා දාලා යනවා. අපි හැදිලා තියෙන්නේ එහෙමනේ. එහෙම යන්නේ නැත්තම් මම තව මෙතන විනාඩි ගාණක් මම ලේට් නේ. හැබැයි ඒක හදන්න ඕනේ. ඒක හදපුවම අපි හැදෙනවනේ. ඔව්. එතකොට එතෙන්ට ඔටෝමැටිකලි ගෙදරට දඩකොලයක් එන්න ඕනේ. එතකොට අපි හැදෙනවා ඒකට. ලයිසන්ස් වලින් පොයින්ට්ස් කැපෙන්න ඕනේ. එතකොට අපි හැදෙනවා. එහෙම ඒ වගේ පනිෂ්මන්ට් එකක් හරියට දීලා ඒක අපේ ස්ට්‍රික්ට්ලි වෙන්න ඕනේ. එහෙම එකක් දීලා හැම වුණොත් අපිත් බැන හරි ඔකට පුරුදු වෙනවනේ. ඇත්තට මුල් කාලේ කැමති නෑනේ මේ 25000ක් දඩේ ගහුවා කියලා මැරෙන්න හැදුවා. හරිද? අපි උනත් කියන අම්මෝ මේ 25000 කියලා යනවනේ ලස්සනට. බැන හරි යනවා. මං කියන්නේ ඒක බැන හරියන්නේ ඒක තදට තියන් තිබ්බනම් හොඳයි. මං කියන්නේ ඒක මේක චූටි කෑල්ලක් විතරනේ. ඕකේ තව කොච්චර දේවල් තියෙනවද? කොච්චර අමාත්‍යංශ තියෙනවද? ඌව හරහා ඕක හරියට සිස්ටමැටිකලි හැදුවොත් මේ රට දිව්‍ය ලෝකයක් වගේ හදන්න පුළුවන් රටක්. මේ රටේ මොනවද නැත්තේ කියන්නකො. මේ රටේ මොකද මේ රටේ ගිනි කඳු තියනවා කියලාද? නෑනේ. එහෙම ප්‍රශ්න නෑනේ. මේ රටේ ඔය ගස් ටික කපන ඔය හොරු ටික පොඩ්ඩක් හරියට අල්ලලා මේ බොරු කියන්නේ නැතුව ඒ ටික කරලා මේ හොරු මංකොල්ල කාර්යෝ ටික චුට්ටක් ඕනනම් හොරකම් කරගෙන මේ අන් ටික තියලා රටට ඉතුරු කරලා මේ එහෙම කරගත්තා නම් මේ මං කියන්නේ හොරකම් කරන්න එපා කියලා නෙමෙයි මං කියන්නේ පොඩ්ඩක් හොරකම් කරා මේ එහෙම කරගත්තා නම් මං කියන්නේ මොන පක්ෂයාව එතකොට මේක හදන්න පුළුවන්. මේ මට නම් පේන්නේ මේ රට හදන්න ඕනේ කියලා එකක් නම් මට නම් කිසිම දේශපාලඥයෙකුට පේන්නේ නැහැ. අපි මේ ගුරු පාරේ කියන ගීතය ඔබ තෝරගත්තා. කැමති ගීතයක් විදිහට ඒක ගැන චුට්ටක් කතා කරමු. ඔව් මේ ගුරු පාරේ කියන ගීතය ඇත්තටම අපි හැමෝගෙම අත්දැකීමක්. මං කියන්නේ මං ඔය නිතර දෙවේලේ අහන ගීත ඒ ගීතේ හැඟීම හරිම ප්‍රායෝගිකයි. හරිම කියන්නේ හැම කාලයකටම හරියන ගීතයක් ඕක. සමහරට තව ඉස්සරහට ගුරු පාරවල් නැති වෙන්න පුළුවන්. දොළ පාරවල් අයිනේ කතා කරනවා ඔය වගේ එහෙම ඒ වගේ සුන්දර ආදරයන් දකින්න බැරි වෙන්න පුළුවන්. මං කියන්නේ ආදරය තියෙනවා. ආදරය වෙනස් වෙන්නේ නැහැ. මං කියන්නේ ඔය විදිහේ ආදරය බෙදාගත්ත තැන් ඒ වගේ මතක් කරන දේවල් වෙන්න බැරි වෙන්න පුළුවන් දියුණුවත් එක්ක. නමුත් ඒ සුන්දරත්වය කියන එක ආදරය ඇතුළේ බෙදාගත්ත දේවල් කියන දේවල් එක්ක ඊට පස්සේ ඒවායේ කල්පනා කරද්දි ඒ තියෙන අත්දැකීම් ඒ තියෙන සුන්දරත්වයට මම පුදුම ආසයි. ඉතින් මම ওই ගීත චූටි කාලේ ඉඳන් අහන ගීත. ඉතින් ඒක නිසාද මන් දන්නේ ඉතින් මට එහෙම ආපුවා මම ওই වගේ ගීත ගොඩක් අහනවා. ඉතින් මේ ගීතයට පුද්ගලිකව මම ඉතාම ප්‍රිය කරනවා සහ ඒ ගායනය හඬේ තියෙන හඬ වර්ණ හැසිරවීම මම දන්නේ එතුමාට අමරදේව සර්ට ඒවනම් අමරදේව සර් ඇත්තටම දිව්‍ය ලෝකෙින් දුකුත් තමයි ඇවිල්ලා තියෙන්නේ මම විශ්වාස කරන්න මේක මේ වගේම සංගීත අධ්‍යක්ෂකවරු ගේය පද රචකයෝ ඒගොල්ලෝම බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ඇත්තටම මතක් කරන්න ඕනේ මේ වගේ ගීත අපිට දුන්නට රස විඳින්න. අද දවසේදී අපේ මේ මමද කතාබහට එකතු වෙන අපේ චරිතය ගායන ශිල්පී දුමාල් වර්ණකුල සූරිය. දැන් මේ අපි දැන් ටිකක් වෙනස් මාතෘකා කතා කරන්නේ. දැන් ලංකාවේ මිනිස්සු මේ ජ්‍යොතිෂය ඊට පස්සේ පොල් ගහනවා කියන ඒවට හෙන ගහනවා කියන ඒවට ඊට පස්සේ මේ අනවින කොඩවින ওই කාරණාත් එක්ක සෑහෙන බැඳිලා ඉන්නවා. මෑත කාලේ අපි අර දැක්ක මේ කොවිඩ් සම්බන්ධ පැණියක් ධම්මික පැණිය කියලා ආව. ඒකට මිනිස්සු
පොර කාගෙන ගිහිල්ලා එහෙම ගන්න සූදානම් වුණා කෙනෙක්. දැන් ඔබ ඒ කාරණා සම්බන්ධයෙන් ඔබේ මතය මොකක්ද? ඉතින් ඕක තමයි මම අර කලින් කිව්වේ. මේ රට ගොඩ ගන්න එකක් අර මං කිව්වේ ඔළුව හැදෙන්නත් ඕනනේ. ඕක දැන් හිතන්නකෝ මොන රජයක් ආවත් මිනිස්සුන්ගේ ඔලු ටික හැදෙන්නෙත් නැතුව ඕක කරන්න බෑනේ. මිනිස්සුන්ගේ ඔලු ටික හැදෙන්නත් ඕනේ ඕකට. කියන්නේ මම කියන්නේ ආයුර්වේදය කියන එක ඒක මම 100% පිළිගන්නවා. ආයුර්වේදය කියන්නේ ඒක මේ අදයියාව එකක් නෙවෙයි සහ ආයුර්වේදයේ බෙහෙත් හදන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේ ධම්මික පැණිය ගැන නෙමෙයි. මේවා නම් මන් දන්නේ මට නම් විකාර මේ හැබැයි ඒක හරියට හරි ගස්සලා එහෙම කියන්නේ එහෙම එකක් තියෙනවා නම් හොඳ කරන්න පුළුවන් නම් COVID-19 හොඳ කරන්න පුළුවන් නම් ධම්මික පැණිය හරි මොන පැණිය හරි මං හදපු පැණියකින් හරි ඒක හොඳ කරන්න පුළුවන් නම් මේ මං කියන්නේ ලංකාවේ වෛද්‍ය සභාව හරි මොකක් හරි එහෙම තියෙනවනේ ඒගොල්ලෝ මැදිහත් වෙලා රජය මැදිහත් වෙලා එහෙම කරලා මේක ඉවර කරගන්න නම් හොඳයි. මං කියන්නේ අර දුවන්නම් වාලේ දුවන්න නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරනවා නම් හැමදේටම කියන්නේ මේ පැණියට විතරක් නෙමෙයි හැමදේටම දුවන්නම් වාලේ දුවන්න නැතුව පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් සිහි බුද්ධියෙන් ඔළුව කල්පනා කරලා වැඩ කරනවා නම් ඒක තමයි මං හිතන්නේ රටක් හැටියට ඉස්සරහට යන්න තියෙන ප්‍රධානම කාරණාව. දැන් මේ COVID-19 ලංකාවට විතරක් ආව එකක් නෙමෙයිනේ. එතකොට මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් නෙමේක. එතකොට මේ වෙලේ අපිට ටිකක් සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක හින්දා පොඩ්ඩක් අමාරුයි තමයි. මේ කාලේ අපි හැමෝටම අමාරුයි තමයි. හැබැයි පොඩ්ඩක් මුලෙත් චුට්ටක් කල්පනා කරා නම් හොඳයි කියන තැන තමයි මම ඉන්නේ. තව අපි මෙහෙම තැනකට ආවොත් දැන් මම මේ කාරණා කලින් පොඩ්ඩක් අහලා තිනු උනට පොඩ්ඩක් ක්ලියර් කරගත්තොත් ජීවිතේ මේ කියන්නේ ගොඩක්ම සතුරු වෙච්ච තැනද සුපර්ස්ටාර් කියන කාරණේ නැත්නම් එතනින් එහාට කාරණා තියෙනවද? ගොඩාක්ම සතුටු වෙච්ච තැනක් තැනක් තව තැන් තියෙනවා ගොඩක් තියෙනවා. මට ස්කෝලර්ෂිප් එක හම්බ වෙච්ච එක මම පුදුම විදියට සතුටු වුණා. සුපර්ස්ටාර් කියන්නේ මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් නේ. ඒක නිසා මං එතන මම ජීවිතේ සතුටු වෙච්ච ඉතාලම කියන්නේ ප්‍රධානම පෙළේ තැනක් තමයි සිටු සුපර්ස්ටාර්. ඊට පස්සේ ඉතින් නොයෙකුත් දේවල් මට ලැබුණා. මම ලබාගත්ත අචීව් කරා දේවල්. ඉතින් ඒ දේවල් වලට ප්‍රධානම හේතුවක් වෙච්ච සුපර්ස්ටාර් තරඟය. ඒක මට ජීවිතේ ඉතාම විශේෂම සුවිශේෂීම ස්ථානයක් සන්ධිස්ථානයක් ඇත්තට. දැන් මේ සමහර අය කියනවනේ සල්ලි තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙමනේ කියන්නේ. දැන් මේ දුමාල් විශ්වාස කරන්නේ ජීවිතය කියන්නේ සල්ලිද? සල්ලිත් ඕනේද? මොකක්ද වෙන්න ඕනේ? මම ජීවිතය කියන එක මම විශ්වාස කරන්නේ මානසික නිදහස. මම දකින්නේ. ප්‍රධානම දේ මට මම ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ මම මානසිකව සුවයෙන් ඉන්නවා නම් විතරයි. එහෙම නැත්නම් මට සල්ලි කොච්චර තිබ්බත් මට වැඩක් නැහැ. මං කියන මං මාර සල්ලිකාරයෙක් නෙවෙයි. මේ හැබැයි මානසික සුවය කියන තැනට එන්න සල්ලි එක කොටසක් වෙලා තියෙනවා දැන් ලෝකේ. සහ අපේ රටේ. සමහර තැන්වලදී සල්ලි නිසා මානසික සුවය නැති වෙන අවස්ථා තියෙනවා. සල්ලි වල අගහිඟකම් නිසා. එතකොට ජීවිතය කියන තැනට මුදල් කියන එක අංක 1 කරගන්නේ නැතුව නමුත් මුදල් ප්‍රධාන තැනක් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ ඒක අපි හැමෝටම එහෙමනේ. ඉතින් මං හිතන්නේ ජීවිතය කියන්නේ සල්ලි කියලා. මං හිතන්නේ ජීවිතය කියන්නේ මානසික සුවය. නමුත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට මහන්සි වෙලා සල්ලි හම්බ කරගන්න ඕනේ එතනට එන්න. අපි ලඳුනේ ගීතය ගැනත් කතා කරමු. ලඳුනේ කියන ගීතය මම දකින්නේ දැන් ඇත්තටම කලාකරුවා කියලා ගත්තාම කලාකරුවා සමාජයට ගොඩාක් ලොකුවට වග කියන්න ඕන චරිතයක්. මොනියම් හෝ කලා මාධ්‍යයක් ඇතුලේ සමාජයට වග කියන්න ඕන කෙනෙක්. මොකද සමාජය ඇතුලේ ලොකු වගකීමක් දරනවා කලා මාධ්‍ය හරහා. එතකොට ඒක ලොකු අපසරයක්. ඒක මම කියන්නේ මම මේ වෙලේ කතා කරන්න යන්නේ. ඉතින් දැන් ලඳුනේ කියන ගීතය මම දකින්නේ
කලාකරුවන්ගේ හරියටම 100%ක්ම කලාකරුවන්ගේ වගකීමට කරපු නිර්මාණයක්. කෘතියක් මගේ කෘතියක් කියලා කලාකෘතියක් කලාකෘතිය. විශේෂයෙන්ම පද රචනය ගත්තොත් රන්පණ්ඩා සෙනවිරත්න මහත්මයා ගේ සමාජ කියවීම සහ ඒක ඇතුළේ එතුමාගේ බස හැසිරවීම කියන එක එතුමා කොච්චර පොහොසත්ද කියන එක පෙන්වන හරිම ලස්සන උදාහරණයක්. එතකොට ආචාර්ය ප්‍රේමසිරි කියමදාස ශූරින්ගේ සංගීතය, එතකොට අමරසිරි පීරිස් මහත්මයාගේ ගායනය. එතකොට මේක ඇතුළේ බොහෝම නිරාමිස ආනන්දයක් එක්ක මේ සමාජය ඇතුළේ බොහෝම ප්‍රායෝගික කාරණාවක් කතා කරනවා. ඒක හරි ශිෂ්ට සම්පන්නයි. ඒක තමයි මම මේ ගීතයේ දකින පුදුමාකාර ලස්සනම දේ. ඉතින් නදුනේ කියන ගීතය කියන්නේ කොච්චර ඇහුවත් මට ජීවිතේ එපා වෙන්නේ නැති සහ මම ඒක අහන හැම සැරේකටම මට හිතන කාරණාවක් තමයි දැන් අපි දකින නෝන තරම් ස්පා තියෙනවා මේ රටේ. ස්පා කියලා දාගෙන ඔය ඇතුලේ වෙන ඒවා අපි දන්නවනේ. එතකොට ඒ ළමයින්ගේ ජීවිතය ඔය වගේ දේවල් හැම වෙලෙම පොඩ්ඩක් කම්පණය කරන ගීතයක් තමයි මට නඳුනේ කියන ගීත හැම වෙලෙම. කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාවද කියූ මගේ කතාවද කියන එක අපිට මේ වැඩසටහනේ අපි දැන් මේ අවසාන කතා බහට එන්නේ. අද දවසේ අපේ චරිතය සම්මුඛ වන චරිතය ප්‍රවීණ ගායන ශිල්පී දුමාල් වර්ණකුල සූරිය. මේ මාකඳුර වෙළමද පාරේ ලකා ගහගෙන පන්තියට ආපු කාලේ ඉඳලා කියන්නේ කොට කලිසම් මේ ඉඳලා දිග කලිසම වෙනකන් යුගයක් තිබ්බනේ. ඒ යුගයයි අද දුමාල් වර්ණකුල සූරිය කියන චරිතයයි මේ ටික ආයිත් හැරලා බැලුවම මොකද හිතෙන්නේ? එකයි. තාම එහෙම තමයි. තාම එහෙමයි. කියන්නේ මම අදටත් මේ විදිහටම රබර් සෙරප්පු දෙක දාලා කොට කලිසම ඇඳගෙන ටී-ෂර්ට් එකක් ඇඳගෙන වෙනස තියෙන්නේ අර ඒ කාලේ ෆුඩ් සිටි තිබ්බේ නෑ. දැන් ෆුඩ් සිටි එකට ෆුඩ් සිටි ගමන්නේ. ඒ කාලේ ඔය සුපර් මාකට් වල ගණන් මනම් එහෙම යවෙන්නේ එළවලු කඩෙන් ගේන්නේ. හැබැයි දැන් හදිස්සියකදී එළවලු කඩේකට වගේ ගිහිල්ලා දැනුත් ගන්නවා. හැබැයි අර සුපර් මාකට් එකකට ගිහිල්ලත් ඒ විදිහටම අර ගන්නවා. ඒ විදිහම තමයි තාම යාළුවෝ හම්බුනාම ඒ විදිහම තමයි. එහෙම වෙනසක් නෑ. අර පොඩි වෙනසක් තියෙනවා. දැන් අර මගේ පදිංචි කොළඹ නිසා මේ ගමේ යවෙනවා ටිකක් අඩුයි. අර වැඩ රාජකාරී බබා ඉස්කෝලේ යන්නේ මෙහි. ඉතින් ඒවයි ඔක්කොමත් එක්ක යන්න හම්බ වෙන කාලය සහ ගමේ ගිහිල්ලා ගත කරන්න තියෙන කාලේ අඩුවක් තියෙනවා. ඒක තමයි ඇත්තටම වෙනසක් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් අර ඉස්සර හිටපු විදිහම තමයි තාම. දැන් මේ කවදා හරි දවසක දැන් ඔබ වියපත් වෙනවනේ. දැන් වියපත් වෙච්ච කාලෙකට මොන හරි කියන්නේ පෙන්ෂන් ප්ලෑන් එකක් තියෙනවද? කොහොමද ඒ කාලෙට ගත වෙන්නේ? දැනට නැහැ. නමුත් ඒක ඇත්තටම මායි වයිෆුයි කතා කරා. ඒක වයිෆුයි කතා කරා කියන්නේ මොකද අර අපි අර ස්ථිර පඩියක් ගන්න රස්සාවක් නෙවෙයිනේ කරන්නේ. එතකොට කියන්නේ පෙන්ෂන් ප්ලෑන් එකක් නෑ. නමුත් අර සේවිංස් කියන තැන ඒවා තියාගෙන යනවා. නමුත් හැමදාම සිද්ධ කියන්නත් බෑනේ. එතකොට එතනින් එහා පැත්තට කරන්න මොකක්ද කියන එක ගැන ප්ලෑන්ස් කීපයක් ගහලා තියෙනවා. ඒක ඇත්තටම පෙන්ෂන් ප්ලෑන් එකක් කියනටත් වැඩිය පොඩ්ඩක් බිස්නස් වයිස් තමයි මේ පැත්ත බොහෝ විට ඒක හැදෙන්නේ කියන තැන මම හිතන් ඉන්නේ. බලමු ඉස්සරහට. දැන් කොවිඩ් කාලයක් ඇවිල්ලා තිනවා. අපිට සෑහෙන දේවල් ජීවිතේ හිතන්න අවස්ථාව සෑහෙන්න දුන්න තැනක් නේ මේක. ටර්නින් එකක් නේ ලෝකෙටම. දැන් ඔය කාලේ කොහොමද දුමාල් තමන්ගේ ජීවිතය ගත කරේ? මං ඇත්තටම ගෙදර කන්ටියත් එක්ක ගොඩක් මගේ නෝනයි බබා එක්ක ඉතාලම සතුටින් හිටියා. අමාරුයි ගේ ඇතුලේ ඉන්න එක තැනකට එද්දී ඒක සාමාන්‍යයෙන් ඒක එහෙම අර ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි වෙනවා. ගේ ඇතුලේ ගීතර බිත්ති හතර බලාගෙන හිමින් අමාරුයි. නමුත් දුවත් එක්ක ඉතින් සෙල්ලම් කරනවා. එයාට අකුරු ගන්නන දේවල් ඒවා කරනවා. එතකොට උයනවා.
නෝනත් එක්ක සමහර උයලා වීඩියෝස් දැම්ම මම ඉතින් එහෙම පොඩි අමුතුවත් කර කාටුන් චරිතර ඒවා කරා ඉතින් ඔය වගේ කියන්නේ මං ඒ වෙලේ හිතුවා දැන් මම කවදාවත් එහෙම කරපු කෙනෙක් සහ එහෙම දකින්න කෙනෙක් නෙවෙයිනේ. ඒක දන්නේ පුද්ගලිකව මාව ළඟින් ඇසුරු කරන පිරිස විතරයි. ඉතින් බහුතරය දකින්නේ නැහැ. මම බැලුවා ඉතින් ඌවා ඉතින් අර දැන් මේ වෙලේ මිනිස්සෙක් hina වෙලා ඉන්නවා නම් ගියක් ඇතුළට වෙලා ස්ට්‍රෙස් එකේ ඉන්නවට වැඩිය හොඳයි නේ කියලා මං ඉතින් ඒ වගේ පොඩි විහිළු ජෝගි වැඩක් කරලා දැම්මා. ඉතින් මං හිතන්නේ ඇත්තටම අපි සරල වෙන තරමට ජීවත් වෙන්න ලේසි. ඒකත් එක තමයි මම ඇත්තටම ඒව කරේ. අර කොවිඩ් කාලේ ඇත්තටම ගොඩක් හිතන අපි ගොඩක් කතා කරා. මායි නෝනයි ගොඩක් දේවල් ගැන කතා කරලා ගොඩක් එකඟතාවලට ආව අපි ඉස්සරහට මෙහෙම කරමු. අපි මේ වගේ ප්ලෑන් එකක හිටියොත් අපිට මෙහෙම කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි කතා කරා. ඉතින් පොතපත කියෝගෙන චුට්ටක් ප්‍රැක්ටිස් කරලා අලුත් නිර්මාණ කරා. ඒ වගේ රෙකෝඩින්ග්ස් දැන් පටන් අරගෙන තියෙනවා. ඒක කරගෙන යනවා. ඉතින් ඒක බොහෝ විට ඵලදායී විදියට විසඳුණා. සහ අර කොවිඩ් කාලෙදිම තමයි වොයිස් ටීම්ස් උත් ගියේ. එතකොට ඒකෙත් අර සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙතත් එක්කම ඒ වැඩ කටයුතු කරගෙන පරිස්සමින් ඒවත් කරලා ඔන්ලයින් ක්ලාසස් ටිකත් කරගෙන එහෙම ඉතින් අද වෙනකන් දෙයිනේ කියලා ඉන්නවා ඉතින්. අවුලක් නැහැ. අවුලක් නැහැ. දැන් ඔය මේ රවුලකුයි කොණ්ඩේනියම් පොඩ්ඩ අමුතු පොඩි එකක් කරලා තියෙනවානේ. ඒ පොඩි බ්‍රෑන්ඩ් එකක් මේන්ටේන් කරනවද? ඇත්තටම ඒක මෙහෙම එකක් වුණේ කොණ්ඩේ කැපුවේ මම කොණ්ඩේ වැක්ස් කරනවා සාමාන්‍යයෙන්. කොණ්ඩේ කැපුවේ අර ෂෝ වලට එහෙම ගිහිල්ලා ඇවිල්ලා පාන්දර ජාමේ නාලා මට සෙමක් තියෙනවා. සෙම හොඳට තියෙන කෙනෙක් මම. ඉතින් සෙම වැඩි කරගන්න බෑ මට ඊට වැඩිය ලේසි මේක කියලා මං කොණ්ඩේ රැවුල චුට්ටක් තියලා කොණ්ඩේ කැපුවා කොටට. අපලා ඊට පස්සේ දැන් ওই වොයිස් එකට සම්බන්ධ වුණායින් පස්සේ රැවුල පොඩ වැවෙද්දි මට සමහරලාට මට නිකන් හිතුණා රැවුල චුට්ට වැවුවනම් පොඩි වෙන එකක් තියෙයි නේද කියලා. පස්සේ රැවුල එහෙම වවාගෙන එද්දි ඇත්තටම පොඩි වෙන ලුක් එකක් තියෙනවා. වෙනසක් තියෙනවනේ හැමදාම නැත්තම් අර බබා වගේ එහෙම ඉන්න ඕනෙත් නෑනේ. ඉතින් එහෙම වයිෆුත් කිව්වා කමක් නෑ ඉතින් කියලා. මම වෙනසකටත් එක්ක එහෙම කරා. පස්සේ ඇත්තට මේක පොඩ්ඩක් මට නිකන් හිතෙනවා සමහර කියන්නේ ගොඩක් කට්ටිය කියන කතාවත් එක්ක පොඩ්ඩක් බ්‍රෑන්ඩ් වුණා වගේ එකකුත් තියෙනවා. දැන් අර මාස්ක් එකක් දාලා ගියත් මේ කතා කරනවා අනේ ආනේ කෝච් කියලා කතා කරනවා. يعني ඒගොල්ලෝ අඳුරනවා මාස්ක් එකක් දාලා හිටියත් මේ ආනේ අඳුරගත්තේ කොහොමද කියලා අපෝ මං කීප දෙනෙක් එහෙම අහලා තියෙනවා. කොහොමද අඳුරගත්තේ? ඉතින් මේ සර් කොණ්ඩේ මේ තට්ටේ රැවුලයි කන්නාඩිය දැක්කම සර් කියලා හොයන්න පුළුවන් ඕන කෙනෙකුට එහෙම කියලා. පස්සේ මම කල්පනා ඒක හොඳයි කියලා දිගට මෙහෙම ඉන්නම් කියලා ඉඳන් ඉන්නවා ඉතින්. ඉස්සරහට මොනවද වෙද්දන්නේ ඉතින්. කිසිදා කිසිවෙකුට නොකියූ කතාවද කියූ කතාවද කියලා ඔබට විනිශ්චය කරන්න පුළුවන්. මම ඒ විනිශ්චයෙන් අහනවා මේ අද මේ අත්දැකීම දුමාල් වර්ණකුල සූරියට කොහොමද? ඉතාම හොඳ අත්දැකීමක්. මම සාමාන්‍යයෙන් කතා කරද්දි වෙනස් ගොඩක් කට්ටිය දැකලා තියෙනවා. කියන්නේ හරි කියන්නේ වෙන සංයමයකින් කතා කරන කෙනෙක් නේ මම. නමුත් මට අර ඔබතුමා අහපු සමහර ප්‍රශ්නත් එක්ක මට හිතුණා මේ එහෙම උත්තර දෙන්න ඕනේ නැහැ කියලා. එතකොට මම සාමාන්‍ය ජීවිතයේ මගේ හිතවත් පිරිසත් එක්ක මම කතා බහ කරන පිළිවෙලක් තියෙනවනේ. මම විශ්වාස කරා මම අද මේ විදිහට කතා කරනවා කියලා. ඉතින් මම මේ විදිහට කතා කරා. ඉතින් අර ඒක කියන්නේ සමහර දේවල් මේ විදිහට කියපුවම තමයි දැනෙන්නේ. සමහර දේවල් තියෙනවනේ අමුයෙන් කියපුවම දැනෙන්නේ. ඒවා හැඩ දාලා වැඩ දාලා කිව්වට දැනෙන්නේ නැහැ. සමහර දේවල් තියෙන ඒවා ලස්සනට එහෙම හැඩ කරලා කියනවනේ. එතකොට අපිට ඉතින් අර පොයි වැඩසටහනකට ගිහිල්ලා මෙහෙම කතා කරන්න බෑනේ. ඒ වගේ. ඉතින් මං හිතනවා ඉතින් ඒක මම මගේ නැචරල් එකේ හිටියා කියලා තමයි මට හිතෙන්නේ මේකට. ඉතින් ඒකට ස්තුතියි. ඇත්තටම කතා කරාට කියන්නේ මට හරි ඒක හරි සනීපයි එහෙම කතා කරපු එක. හරි නිදහස්. ඉතින් එහෙනම් මේ සමාප්තියට තමයි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ලංකාවේ සලකුණක් වෙන්න අර ඔබ කියන තැනක් තියෙනවානේ. ඒ තැනට ක්‍රමයෙන් ගමන් කරන්නට ලැබෙන්න කියලා ශ්‍රී ලාංකිකයන්ගේ රේඩියුව VFM අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එහෙමනම් ලබන සතියේදීත් මෙවන් හරි වටින චරිතයක් රහ චරිතයක් එක්ක හම්බෙමු. මේ මමද කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව කියන්නට ගිහින් එන්නම්. හැමෝන්ටම සෞඛ්‍ය ආරක්ෂිත හෙට දවසක්. මම චරිත ජයලත්.